ආයුබෝවන් පුතේ හැමෝටම තෙරුවන් සරණයි මුසලන් දෙවි පිටේ සියසත් විදුකෙතා ඉලුකෙතා සුබතෙතා ඉතින් 2023 දරුවන්ට අපි Zoom ක්ලාස් එකක් ඔස්සේ පළවෙනි වීඩියෝ එක ඒවත් ආරම්භක වීඩියෝ එක ගැන කතා කරා. එතනදී පුතේ අපි පෘෂ්ඨ වර්ගඵල හා පරිමාව කියන පාඩම ආරම්භ කරවට මතක ඇති. ඒකේ විශේෂ ගණන් කීපයක් අපි සාකච්ඡා කරා. ඇත්තටම මේ පෘෂ්ඨ වර්ගඵල පරිමාව පාඩම ආරම්භ කිරීමේදී අපි කතා කරේ මුලින්ම පයිතගරස් කියන කොටස. ඇත්තටම පයිතගරස් කියන පාඩම ඔයාලට මම ඉදත් කිව්වා වගේ වෙනම පාඩමක් ඉදිරි තිබුණාට මගේ කතා කරන්නේ පෘෂ්ඨ වර්ගඵල හා පරිමාව කියන පාඩමට යාදලා කතා කරන්න. ඒකට හේතුව පෘෂ්ඨ වර්ගඵල හා පරිමාව කියන කොටසේදී අපිට වැඩි වෙනකින්ම පයිතගරස් කියන සම්බන්ධතාවය මගේ පුතේ බලා ගන්න පුළුවන් සම්බන්ධතාවය. එහෙනම් දසත විහිදලා ඉන්න ස්වාසත් දූදරුවන්ගේ හිතසුව පිණිස අපි මේ කියන ඔන්ලයින් ක්ලාස් එක 2023 විභාගයේ දක්වාම නොකඩවා පවත්වාගෙන යනවා. ඒක ඔයගලන්ට ඉතා මනා පිටුවලක් වෙනවා කියලා අපි හොඳින්ම පැහැදිලි වෙනවා. ඒ වගේම ලයිව් ක්ලාස් එක, ඒවත් ෆිසිකල් ක්ලාස් එකත් අපි මේ විදිහටම පවත්වාගෙන යනවා. එතකොට ගම්පා නවමොන්ටානා, කුරුණෑගල පෙන්සිල් ඔපෙරා, හොරණ සියොන් ඔපෙරා, රොඩරි නුගේපඩ කියන ආයතනවලදී අපේ ෆිසිකල් ක්ලාස් එකකට ඔයගලන්ට සම්බන්ධ වෙන්න පුළුවන්. ඒ වගේම තාමත් ඔයගොල්ලෝ අපේ YouTube channel එක subscribe කරලා නැත්නම් ඒක subscribe කරන්න අනිවාර්යයෙන්ම එතන ඔයගලන්ට වැදගායි දේවල් ගොඩාක් එතනින් ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. පාඩම් එක්ක පාඩමට අමතරව පේපර් සාකච්ඡා කිරීම අපි YouTube channel එක ඔස්සේ ඔයගලන්ට ලබා දෙනවා. ඒ වගේම යන්න මාළක විදර්ශන page එකට මාළක විදර්ශන page එකට ගිහලා ඔයගලන් like එකක් දාන්න. එතන ඔයගලන්ට ඔයගලගේ Facebook කරා ඔයගලන්ට දැනගත යුතු විශාල දැනුම් දීම් අපිට ලබා දීමේ හැකියාව තියෙනවා. ඒ වගේම ඔයගලන් දැන්ටමත් අපේ Telegram group එකට add වෙලා නැත්නම් මම ඔයගලන්ට නම්බරයක් ලබා දෙනවා පන්ති අවසාන වෙලාවේ. ඒකට ඇඩ් වෙන්න. එහෙනම් පුතේ විස්තර ඇති කතා කරා. අපි පටන් ගමු පාඩම. අපි කතා කරේ පයිතගරස් සම්බන්ධතාවය සහ විශේෂ මූලික ගණිත ක්‍රම සම්බන්ධයෙන් කතා කරා. ඉතින් පයිතගරස් සම්බන්ධතාවය තව පොඩ්ඩක් එකපාරක් මතක් කරලා පටන් ගමු. මොකද්ද පයිතගරස් සම්බන්ධතාවයද කියන්නේ? පයිතගරස් සම්බන්ධතාවයද කතා කරන පුතේ. පයිතගරස් සම්බන්ධතාවයද කතා කරනවා. right. ඍජුකෝණික ත්‍රිකෝණයක කර්ණයේ වර්ගය ඉතිරි පාදයන්ගේ වර්ගයන්ගේ එකතුවට සමානයි කියලා. ඕකනේ ඉතින් පළවෙනි වීඩියෝ තුලදී අපි ඔක හොඳට සාකච්ඡා කිරීම සිදු කරා. ඉතින් මොකද අත්තනම් පුතේ මේකම පුණුපුණා පට්ට ගහලා හරියන්නේ නැහැ. පයිතගරස් සම්බන්ධයේ තියෙන විශේෂ ගණිතානුකූල යෙදීම් ටික අනිවාර්යයෙන් අපි කතා කරන්න ඕනේ. ඒ සඳහා විශේෂ ගණිත ටික ගණිත ගැටලු කිහිපයක් අපි සාසන්දනය කරලා ඒ ගණන් වලින්ම මේ පාඩම කොට දාගමු. නිකම්ම ගණන් නෙමෙයි විශේෂ ගැටලු ටිකක්. පුතේ මේවා මමව නිර්මාණය කරපු ගැටලු නෙවෙයි. නමුත් මේවා අපිට අන්තර්ජාලය තුල සැරිසරනකොට හම්බෙච්ච ගැටලු. මේවා අපිට ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඒකින්ද ඕගොල්ලන්ට මේ සුදුසු ගැටලු තෝරලා ඒ සුදුසු ගැටලු වලින් හොඳ ගැටලු අපි සාකච්ඡා කිරීම අපිට ප්‍රමාණවත් වෙනවා. ඒ වගේම විෂය නිර්දේශයට අනුකූලව තමයි කතා කරන්න ඕනේ. ඊට වඩා ඔබෙන් අපි ගැටලු කතා කරලා අවශ්‍යතාවයක් නැත්තේ නෑ. ඉතින් සරල ඔළුවට දැනෙන ගැටලු කිහිපයක් කතා කරන්න ඕනේ. රයිට්. ඊට ඉස්සෙල්ලා පොඩි සම්බන්ධතාවයක් ගැන කතා කරන්න යන්නේ. ඔයාගාව කොලයක් තියෙනවා නම් අර අපි විශේෂ ගැටලු හැදුව කොලයම තියෙනවා නම් එතනින් ඉස්සරහට කන්ටිනියු කරන්න පුළුවන්. නැත්තම් කොලයක් ගන්න. පාඩමට ඇටච් කරගන්න. ඇටච් කරගෙන අපි ගැටලු ටික හදමු. රයිට්. පළවෙනි එක තමයි පුතේ මෙන්න මේ සම්බන්ධතාවය. සමරූපී ත්‍රිකෝණ. සමරූපී ත්‍රිකෝණවල තියෙන සම්බන්ධතාවය ගැන කතා කරන්න යන්නේ. රයිට්. සමරූපී ත්‍රිකෝණ. සමරූපී ත්‍රිකෝණවල තියෙන සම්බන්ධතාවය ගැන කතා කරන්න යනකොට මම ඔයාලට මෙහෙම පෙන්නන්නම්. සමරූපී සමකෝණී ත්‍රිකෝණ කියලා මම ඔයාලට කියන්නේ. රයිට්. ඔයා හිතන්නේ මේක අංශක 90යි කියලා. මෙයා ආල්ෆා කියලා හිතන්න. මෙයා බීටා කියලා හිතන්න. ආල්ෆා බීටා. රයිට්. මේ පාදයේ දිග A, මේ පාදයේ දිග B, මේ පාදයේ දිග C. රයිට්. ඊළඟට මම අඳිනවා ඒ වගේම ත්‍රිකෝණයක්. ඒකේ හැඩය වෙනස් කරලා මම අඳින්නම් ඕනනම් පොඩි කරලා අඳින්නම්. right. හැබැයි මම ඔයාලට දෙනවා right මේ කෝණය බීටා මේ කෝණය ආල්ෆා right මේ පාදය x මේ පාදය y මේ පාදය z right මේක වල බලා ගන්න පුළුවන් කතන්දරය මොකද්ද අපි හිතමුකෝ මෙන්න මේ කියන ත්‍රිකෝණේ මේ කෝණය ආල්ෆා ඒ වගේම මේ කියන ත්‍රිකෝණේ මේ කෝණයත් ආල්ෆා ඒ කියන්නේ කෝණ දෙකකින් එකට සමානයි ඊළඟට මේ කියන ත්‍රිකෝණයේ බීටා කියන කෝණය මෙතන තියෙනවා එහෙනම් මේ ත්‍රිකෝණයේ බීටා කියන කෝණය මෙතන තියෙනවා එහෙනම් ඒ දෙන එකිනෙකට සමානයි කියලා තමයි එකෙන් පෙන්නන්නේ
ඒ වගේම පුතේ මේක අංශක 90යි මේකත් අංශක 90යි කියලා එතනින් පෙන්නනවා. එහෙනම් මේ ත්‍රිකෝණ දෙක සැලකිලිමත් බවින් බැලුවොත් මේ ත්‍රිකෝණ දෙක සමරූපී ත්‍රිකෝණ සමකෝණී ත්‍රිකෝණ කියලා අපි කියනවා. එතකොට සමරූපී සහ සමකෝණී ත්‍රිකෝණවල තියෙන සම්බන්ධතාවයක් මතක් වෙන්න ඕනේ සාමාන්‍ය පෙළ තියෙනවා. ඒ සම්බන්ධතාවය තමයි පුතේ මොකක්ද? පාද අතර අනුපාත සමානයි කියන්නේ. ඒ කියන්නේ මේ ත්‍රිකෝණ දෙකේ පාදවල අනුපාත සැලකුවොත් ඒවා එකිනෙකට සමානයි. උදාහරණයක් විදිහට අපි මෙතනින් පටන් ගමු. මේ අංශක 90 ඉදිරියෙන් පිටලා තියෙන C නේ. අපි හිතමු මේ ත්‍රිකෝණය කියලා. රයිට්. මේ ත්‍රිකෝණයේ C කියන පාදය මේ ත්‍රිකෝණයේ අංශක 90ට ඉදිරියෙන් පිටලා තියෙන C කියන පාදය මේ ත්‍රිකෝණයේ අංශක 90ට ඉදිරියෙන් පිටලා තියෙන Y කියන පාදය. එහෙනම් අපි ලියන අනුපාතයක් මොකද්ද? C බෙදීම y. නැ C බෙදීම y. කාගේ කාද බෙදුවේ? මෙන්න මේ ත්‍රිකෝණයේ කර්ණයගේ මෙන්න මේ ත්‍රිකෝණයේ කර්ණයගෙන් බෙදුවා. C බෙදීම y. ඕක සමාන වෙන පුතේ. ඒ කියන්නේ සමරූපී ත්‍රිකෝණ වල පාද අතර අනුපාත සමාන වෙනවා. එහෙනම් මේ ත්‍රිකෝණයේ කර්ණය ගත්තා මේ ත්‍රිකෝණයේ කර්ණයෙන් බෙදුවා. එහෙනම් අපි ගමු එහෙනම් මේ ත්‍රිකෝණයේ මෙන්න මේ පාදේ. කවුද මේ පාදේ? ඇල්ෆා කියන කෝණය සහ අංශක 90 අතර තියෙන කෝණය. මේ පාදේ ඇල්ෆා කියන කෝණය සහ අංශක 90 අතර තියෙන පාදේ. එහෙනම් ඒ පාදේ තමයි මේ. එහෙනම් ඒ පාදයට අනුරූප මේ පාදය මොකද්ද? ඇල්ෆා 90නේ. ඇල්ෆා 90 අතර තියෙන්නේ x. එහෙනම් අපි සමානතාවය ලියනවා a බෙදීම x කියලා. right? සමාන. තව පාදයක් ඉතුරු වෙන්නේ. මොකද අනිත් පාදේ? අංශක 90 සහ බීටා අතර. එහෙනම් මේ ත්‍රිකෝණයේ අංශක 90 සහ බීටා අතර තියෙන පාදය b. මේ ත්‍රිකෝණයේ අංශක 90 සහ බීටා අතර තියෙන පාදය z. එහෙනම් b ව බෙදනවා z වලින්. b ව බෙදන z. පුතේ මේක අතිශයින් වැදගත් අපේ SFT වලට. අතිශයින් වැදගත්. මේක අතිශයින් වැදගත් SFT වලට. මොකද්ද මේ සමරූපී ත්‍රිකෝණවල පාද අතර අනුපාත එකිනෙකට සමානයි. මොකද්ද? සමරූපී ත්‍රිකෝණවල පාද අතර අනුපාත එකිනෙකට සමානයි. සමරූපී ත්‍රිකෝණවල පාද අතර අනුපාත එකිනෙකට සමාන වේ. සමාන වේ. සමරූපී ත්‍රිකෝණවල පාද අතර අනුපාත එකිනෙකට සමානයි. මෙන්න මේ කියන සම්බන්ධතාවය අපිට හරිම වැදගත් පුතේ ගණන් හදන්න. කොහොමද පුතේ බලන්න අපි බෙදුවේ කොහොමද කියලා? අංශක 90 ඉදිරියෙන් තියෙන C කියන පාදය. මේ අංශක 90 ඉදිරියෙන් තියෙන්නේ y කියන පාදය. එහෙනම් අපි y බෙදුවා c වලින්. c බෙදුවා y වලින්. ඊට පස්සේ ඇල්ෆා සහ අංශක 90 අතර තියෙන්නේ a කියන පාදය. මෙයාගේ ඇල්ෆා සහ අංශක 90 අතර තියෙන x කියන පාදය. එහෙනම් අපි a කියන පාදයේ බෙදුවා x වලින්. ඔයාලට බෑ පුතේ මෙයාව මුලින් ලියුවා නම් මුල් පාදයේ විදියට. ඊළඟ ත්‍රිකෝණයේ මේ පාදේ තෝරගත්තම ඒ සමානතාවයේ ඊළඟට ලියන්නත් ඕනේ මේ ත්‍රිකෝණයම තමයි මුලින්ම තෝරගන්නේ. මේ ත්‍රිකෝණය තෝරගෙන තමයි ඊළඟට ත්‍රිකෝණය තෝරගන්නේ. එහෙනම් ඔයා මෙහෙම හිතන්න. ඔයා පුතේ c y වලින් බෙදලා ඒක සමානයි කියන්න බෑ x බෙදීම a වලට. මොකද මේ ත්‍රිකෝණය මුලින් තෝරගත්තා නම් පික් කරන හැම එකකම බෙදීම තියෙන්න ඕනේ මුලින්ම මෙයාව තමයි මෙයාකින් බෙදන්නේ. එහෙනම් මේ ත්‍රිකෝණයේ තියෙන පාදවල අංගයන් ටික මේ ත්‍රිකෝණයේ පාදවල අංගයන්ගෙන් බෙදන්න. නැත්නම් ඔයාලට බෑ මාරු කරලා බෙදන්න. හොඳේ. මාරු කරලා බෙදන්න බෑ. මේකෙන් තෝරගත්තා මුලින්ම දෙවුන තෝරගත්තේ මෙයා නම් මුලින්ම තෝරගත්ත එක්කනව දෙවුන තෝරගත්ත එකෙන් බෙදුවා නම් හැම අවස්ථාවෙම බෙදන්න ඕනේ මුලින් එක්කන දෙවෙනි එක්කන. පැහැදිලිද? මාරු කරලා බෙදන්න බෑ. පැහැදිලිද කියන එක? එතකොට ඔන්න සමරූපී ත්‍රිකෝණ පාද අතර අනුපාත සමාන වේ පුතේ. රයිට්? එහෙනම් ඔන්න ඒක දාගන්න. රයිට්. ඔයාලට මේක ප්ලේ වෙන්නේ YouTube කරහා. YouTube player එක හරහා ප්ලේ වෙනකොට ඔයගොල්ලෝ පුළුවන් ස්ටොප් බටන් එක ඔබන්න. ස්ටොප් බටන් එක ඔබලා මේ ටික ලියා ගන්න පුළුවන්. ඒ වගේම ඔයාලට මොකක් හරි මිස් වුණා නම් ආයි බෑක්වර්ඩ් කරලා බලන්න පුළුවන්. ඒ වගේ ඉතාමත්ම සරල ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියක් තමයි පුතේ මගේ පන්තිය තුළ මම ක්‍රියාත්මක කරන්නේ. YouTube channel එක හරහා ප්ලේ කරනකොට ඔයාලට YouTube unlimited package එක දාගත්තා නම් හැම Mobitel dialog ඉතිසලාට නෙමෙයි ඕනම එක. ඉතිසලා තියෙනවද මන්දත් නෑ දැන්. right? එතකොට Hutch කියන ඕනම එකක package තියෙනවා. YouTube unlimited package එක දාගත්තා නම් online class වලට සම්බන්ධ වෙන ළමයි මාසයක් පුරාවටම නේද? dialog from blast දාගන්නත් පුළුවන්. WhatsApp උත් තියෙනවා, Facebook උත් තියෙනවා. right? ඔය මොකක් හරි දාගෙන දෙමාපියන්ගේ මුදල් ඉතුරු කරන්න. ඩේටා වලට වැය වෙන මුදල් ප්‍රමාණය අඩු කරන්න. මොකද O level කාලේ තම්බාන්න ඩේටා වලට මුදල් වැය කරා මම දන්න තරමින් කිසිම ගුරුවරයෙක් O level වල මේ YouTube හරහා ඉගෙනුවේ නෑ. right? Zoom හරහා මොකක් හරි ක්‍රමවේදයක් කරා තමයි ඉගෙනන්නේ. ඉතින් අපි උසස් පෙළදී උනත් YouTube හරහා ප්ලේ කරන්නේ ඔයගලන්ගේ පහසුතාවක. මොකද දෙමාපියන්ගේ මුදල් නාස්ති කිරීම අපි ඇත්තටම එකේම
ඉවත දාන ක්‍රමවේදයක්. ඒකෙන් පුතේ මතක තියාගන්න අපි හරියටම ඔයගලන්ගේ සාප්පුවට දැනෙන්නේ නැති වෙන තමයි වැඩ කටයුතු කරන්න කියන්නේ. එතකොට උගන්වීම් කටයුතු YouTube හරහා ඔන්ලයින් එකේ සිද්ධ වෙනවා. පැහැදිලිද? එතකොට ඔයාලට ඒවා බලන්න පුළුවන්. පැය 24ක කාලයක් පාඩම් අපි ලබා දෙනවා වීඩියෝස් එක නරඹන්න. එතකොට තවත් කාලයක් තියෙනවා නවත්වනවත් බලන්න පුළුවන් කිසිම ගැටලුවක් නැත්තේ නෑ. රයිට් එහෙනම් ස්ටොප් කරලා නෝට් එක ලියා ගන්න. එතකොට වීඩියෝ එකේ ලෙන්ත් එකත් ලොකු වෙන්නේ. රයිට් ස්ටොප් කරලා නෝට් එක ලියා ගන්න. මොකද මම මකන්නයි යන්නේ. මොනවා හරි මිස් වුණොත් ඔයාලට බෑක්වර්ඩ් කරලා අහගන්න පුළුවන්. අවශ්‍ය නම් ෆෝවර්ඩ් කරන්න පුළුවන් ගැටලුවක් නෑ. ස්ටොප් කරලා ලියා ගන්න ලේසි. එහෙනම් සමරූපී ත්‍රිකෝණවල පාදක අතර අනුපාතය කියන එකට සමානයි. මේ සම්බන්ධතාවය ගොඩනගාගෙන මම තව ඉස්සරහට යනවා. රයිට්. තව පොඩි කතාවක් කියමුකෝ. කොහොම රයිට්. මේක මතක් කිරීමක් විතරයි. මේක ලියන්න අවස්ථාවක් තියෙන දරුවෙක් ඉන්නවා නම් ලියන්න. කිසිම අවුලක් නැත්තේ නෑ. පුතේ මේ විදිහට මේ තියෙන්නේ ඍජුකෝණික ත්‍රිකෝණය. රයිට්. ඍජුකෝණික ත්‍රිකෝණයක අපිට මෙතන තියෙන හොඳම දත්තේ තමයි මේ කියන අදහසින් පෙන්වුම් කරන්නේ මෙතන අංශක 90ක් තියෙනවා කියන එකනේ. රයිට්. අපි හිතමු මේ කෝණය අපි ඇල්ෆා කියලා කිව්වොත්. ඔයා දාන්න පුතේ ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණයි කියලා. අභ්‍යන්තර කෝණ එකතුව කීයක් එනවද? අංශක 180. ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණය කිව්වොත් අංශක 180. එහෙනම් අංශක 180ක් කරන ත්‍රිකෝණයක මේ කෝණය ඇල්ෆා කියලා කිව්වොත් 90 සහ ඇල්ෆා ඇසුරෙන් මට මේ කෝණය ලියන්න හැකි නේද? 90 ඍණ ඇල්ෆා කියලා. නේද? මෙන්න මෙතන තියෙන කෝණය. මෙන්න මෙතන තියෙන කෝණය මට ලියන්න හැකි මොකක් කියලාද? 90 ඍණ ඇල්ෆා කියලා. තමයි ලස්සන සරල සම්බන්ධතාවය. ඒකට හේතුව සමස්ත කෝණයික අංශක 180යි මේ කෝණය 90 නම් අපි නාමකරණය කරොත් මෙයා ඇල්ෆා කියලා. මේ කෝණය 90 නම් පුතේ අපි නාමකරණය කරනවා නම් මෙයා ඇල්ෆා කියලා. මේ කෝණය මොකද්ද? 90 ඍණ ඇල්ෆා කියලා අපිට ලියන්න පුළුවන්. ඒකත් මතක තියාගන්න අපිට ලියන්න පුළුවන් දෙයක්. මොකද ඒක අපිට අවශ්‍ය වෙනවා. පැහැදිලිද පුතේ? රයිට්. එහෙනම් අපි එතනින් වැඩ ටික පටන් ගමු. රයිට්. යන මාතෘකාව විශේෂ ගැටලු. තව විශේෂ ගැටලු කීපයක් හදන්න යනවා. විශේෂ ගැටලු. රයිට්. විශේෂ ගැටලු වලට හදන්න යනවා. රයිට්. බලන්න මෙන්න මේ ගැටලුවෙන් බලමු. ඔයා මේක ඇඳ ගන්න මම ඇඳලා පස්සේ ඇඳගෙන ඉවර වෙලා තමයි අපි ගාන හදන්නේ. හොඳද? විශේෂ ගැටලු ටිකක් පයිතගොරස් වලින් සාකච්ඡා කරාම පුතේ අපිට විභාගයට ඕන ගැටලුවක් හදන්න පුළුවන්. විභාගයට මෙච්චර අමාරු නම් ගැටලු වෙන්නේ නැහැ. අමාරුයි කියන එක නෙවෙයි මේක අදහස් කරන්නේ හොඳට රෝඩ දාගතයි පයිතගොරස් කියන්නේ මොකක්ද කියන්නේ. මේ ලක්ෂ ටික තියෙනවා. ලක්ෂ ටික මාක් කරන්න. හොඳයි. මේක A, මේක B, මේක C, මේක D, මේක E. right? මේක සෙන්ටිමීටර් 10යි. මේක සෙන්ටිමීටර් 10යි. 24. මේක සෙන්ටිමීටර් 24. right පුතේ? ඔයාගෙන් අහන්නේ සම්බන්ධතාවයක් ගැන අහන්නේ. right? වා හොඳට බලා ගන්න මොකද්ද මම අහන්නේ කියලා. right? මම වාට දෙනවා මෙතන කෝණය බීටා. මේ බීටා ඕනේ ඉලක්කමම දෙන්නවා. මම වාට දෙනවා මෙතන කෝණය
60යි කියලා. මම මෙතන කෝණේ දෙනවාට 30යි කියලා. රයිට් ඔන්න ලස්සන සම්බන්ධතාවයකුත් දුන්නා. රයිට් ඔයාලා දුන්නා මම මෙතන කෝණේ 30යි කියලා මෙතන කෝණේ 60යි කියලා. රයිට් එහෙනම් ඔන්න තියෙනවා ත්‍රිකෝණ දෙකක එකතුවක්. උද බලන්න තියෙන්නේ ත්‍රිකෝණ දෙකක එකතුවක්. මේ ත්‍රිකෝණ දෙකේ ඔයාලගෙන් අහනවා පුතේ මෙන්න මේ කියන E සහ B අතර තියෙන පරතරය. රයිට් මෙන්න මේ පරතරය අහන්න. මෙන්න මේ අගේ කීයද? රයිට් මොනවා අගේ කීයද? ආගෙන් අහන්නේ B සහ E අතර තියෙන දුර කීයද කියලා. B සහ E අතර තියෙන දුර කීයද? රයිට් ටක් ගාලා අරගන්න. රයිට් එහෙනම් විශේෂ ගැටලුවෙන් පළවෙනි ගාන එක. අපි විදිසලා විශේෂ ගැටලුවක් ඇදුවා. අද පටන් ගන්න කොටසේ දිනේ දාගෙන පටන් ගන්න. මෙන්න මේ කියන දුර කීයද කියලා අහනවා BE පරතරය කීයද කියලා. BE පරතරය කීයද? කෝණ සම්බන්ධතාවයේ ප්‍රයෝජනට ගන්න. කෝණ සම්බන්ධතාවයේ ප්‍රයෝජනට ගත්තට පස්සේ ඔයාලට වැඩේ කරන්න ලේසි. රයිට්. ස්ටොප් කරලා ටක් ගාලා ලියා ගන්න. එතකොට ආයෙ ඔයාලට බල බල ඉන්න ඕනේ නැහැ. මම ඉන්න ඕනේ නැහැ. ඒකයි. මම ඉන්න ඕනේ නැහැ. මට ටක් ගාලා ඔයාලට කියා දෙන්න පුළුවන්. ඔයාලා ටක් ගාලා ස්ටොප් බටන් එක ඔබලා මේක ලියා ගන්න. තමයි එන්න ඕනේ ඉක්මන් කරලා. පුරුදු වෙන්නත් එක්ක කරමු. හරි? රයිට්. එහෙනම් ලියා ගන්න නැති කියලා මම හිතනවා. තාම ලියන්න පුළුවන්. රයිට් ලියන්න නැති කියලා හිතනවා. ඒක පොඩි සම්බන්ධතාවයක් බලමු. උදේ දැන් මෙතන කෝණයේ අංශක 60යි. මෙතන කෝණයේ අංශක 60 නම් මෙතන කෝණයේ අංශක 30යි. ඒ වගේම කල්පනාකාරී වෙන්න එතකොට මෙතන කෝණේ 30 වෙනකොට මෙතන කෝණේ 60 වෙනවනේ ඉබේටම. මොකද මෙතන 90යි. දැන් මට කියන්න මෙතන කෝණේ 60 වෙනකොට මෙතන කෝණේ 30 වෙනවනේ ඉබේටම. මොකද අභ්‍යන්තර කෝණයක 180ක් වුණා මෙතන 90යි. මේක 60 වුණොත් මේක 30යි. මේ සමස්ත කෝණාගේ කීයද? මේ සමස්ත කෝණාගේ අපිට ෆිල් වෙනව නේද පුතේ? අංශක 90යි කිය. ඒකට හේතුව මෙතන 30යි මෙතන 60යි. එහෙනම් ඔයාම බලන්න පුතේ දැන් මෙතන අපිට නිර්මාණය වුණේ කවද? අංශක 90ක ඍජුකෝණීය ත්‍රිකෝණය. අංශක 90ක ර්ජුකෝණීය ත්‍රිකෝණය නිර්මාණය වුණා නම් 24 සහ 10 කියන පාද අපි ගාව තියෙනවා. මේ කර්ණය නේද? BE කියන්නේ. එහෙනම් BE කියන්නේ කවුද? කර්ණය. BE කියන්නේ කර්ණය අපිට නිර්මාණය කරලා තියෙනවා. ඉතින් කර්ණය. දැන් BE කියන්නේ කර්ණය නම් මේ පාදේ 24 නම් මේ පාදේ 10 නම් අපි දානවා පයිතගොරස්. නම් A B E ත්‍රිකෝණයට අපි දාමු පයිතගොරස්. පයිතගොරස්. right. එහෙනම් ABE ත්‍රිකෝණයට පයිතගොරස් දාන්න. දාන්න පුතේ පයිතගොරස්. මොකද්ද? BE අපි BE කෙලිම වර්ගය කියමු. BE වර්ගය පාදයෙන් ලියන්නේ නේද? BE වර්ගය සමාන කාටද පුතේ? 24 වර්ගය ධන 10 වර්ගය. එතකොට BE වර්ගය සමාන වෙනා දේශිම ගානක් මේක. 24 වර්ගය කියන්නේ 576යි. right? 10 වර්ගය කියන්නේ 100යි. එහෙනම් BE වර්ගය සමාන වෙනවා 676යි. right? එහෙනම් BE වර්ගය 676යි. පුතේ එහෙනම් වර්ගය අයින් කරන වර්ගමූල කරන්න ඕනේ මම කියවනේ. ජෝඩ් වෙච්ච උන් තමයි කපා ගන්න නේ. නම් වර්ගයට වර්ගමූල අයින් කරන්න ඕනේ හින්දා අපි වර්ගය අයින් කරන්න වර්ගමූල කරලා දෙපැත්තම වර්ගමූල කරනවා. එහෙනම් පුතේ වර්ගයට වර්ගමූල අයින් වෙනවා. BE සමානයි 676 වර්ගමූල කියන්නේ 26යි නේද? නම් BE සමානයි 26ක් කියලා. ඔන්න ඔයගේ ලස්සන එදීමක් අපිට බලන්න පුළුවන්. නම් BE සමානයි 26යි කියලා අපිට ගන්න පුළුවන්. හරි නේද? නම් තේරුණා මං හිතන්නේ හොඳටම මේ කියන කෝණය 60යි. එහෙනම් අනිවාර්යෙන් මෙතන පොඩි කෝණේ 30යි. මේ ත්‍රිකෝණය මේක 30ක් කියලා දුන්නොත් මේ කෝණ මේ පාදේ කියේ මේ කෝණේ කීයද 60යි. නම් 30 61 එකම ආයි 90ක් ඉඳලා එහෙනම් ඒ වල තියෙන කෝණය අංශක 90 කෝණයක්. එහෙනම් ABE කියන ත්‍රිකෝණයට පයිතගොරස් දැම්මම අපිට BE කියන පාදය ගන්න පුළුවන් කර්ණය විදියට. නම් කර්ණය වර්ග සමාන ඉදිරි පාදයන්ගේ වර්ගයෙන් ඉරතු වුණාම BE වර්ග සමාන වෙන්නේ 576 ධන 100. 676 වර්ගමූලය කියන්නේ BE සමානයි 26යි. පැහැදිලිවම කරත් නම් පුතේ right ටක් ගාලා ලියා ගන්න උත්තරය ආපුවට
right අපි ඊළඟට තව ගානකට යමු විශේෂ ගැටළු අංක දෙකට යමු විශේෂ ගැටළු අංක දෙකට යමු මේ පයිතගොරස්මයි මේවල තියෙන්නේ right පයිතගොරස්මයි තියෙන්නේ මේක වෘතයකින් කපාගත්තු වෘත කාලක් තියෙනවා වෘතයකින් කපාගත්තු වෘත කාලක් මේ තියෙන්නේ right හොඳට බලා ගන්න වෘතයකින් කපාගත්තු වෘත කාලක් තියෙන්නේ මේ පාදයේ දෙකයි මෙතන මෙතන දෙකයි right මෙතන මෙතනට හතරයි දැන් මෙතනට හතරයි right අපෙන් අහනවා මෙන්න මේ කියන වෘතයේ අරය කීයද කියලා. අපෙන් අහන්නේ අරය රේඩියස්. අරය කීයද කියලා අහන්නේ ගන්න. ගානේ අහනවා අරය කීයද කියලා. මේ වෘතයේ අරය. කියන්නේ මේ දින ඇත්තටම වෘත කාලා මේකේ අරය කීයද කියලා අහනවා. චුට්ටක් හිතන්න මෙහෙම. මට කියන්න මේ ලක්ෂයේ කේන්ද්‍රය වුණොත් පරිධියට තියෙන දුර නේද මෙතන මෙතනට අරය කියලා කියන්නේ. ඉතින් දැන් මකන්න වහන්නේ අරයනේ. right මේක අරය r නේ පුතේ එහෙනම් මෙතන ඉඳන් මෙතන තියෙන දුරත් r නේ ඉතින් මෙතන තියෙන දුරත් r නේ ඒක රසෙන්නේ නැහැ ඉතින් එතන තියෙන දුරත් r right එතකොට එයා r කියලා ගත්තොත් චූට්ටක් දැන් බලන්න හරිද මට කියන්න මෙතන ඉඳන් මෙතනටම r නම් මෙන්න මේ පාදය මේ හැම එකම අංශ 90යි හැම එකම අංශ 90 ඒකේ කිසිම අවුලක් නැත්තේ නේ මෙන්න මේ පාදයේ දුර කියන්නේ මෙතන ඒකක 4ක් සෙන්ටිමීටර මීටර කිලෝමීටර ප්‍රශ්නයක් නැත්තේ නේ මෙතනට සෙන්ටිමීටර 4ක් හරි මීටර 4ක් හරි ගැටලුවක් නෑ 4ක් කියලා හිතනකො ඒකක දැන් මෙතන 4ක් නම් මෙතන ඉන්නේ r වෙන 4 නේද මේ පාදේ මේ පාදේ ඒ වගේම මෙතන ඉඳන් මෙතනට දුර තියෙන්නේ r නම් දෙකක් අඩු වුණා නම් මෙතනට වෙනකම් මෙන්න මෙතන ඉඳන් මෙතන තියෙන දුර කියන්නේ r වෙන දෙක නේද right ඔහොමම මට කියන්න පුතේ මේ ලක්ෂය නම් මේ කියන පරිධියට දුර ඇන්දොත් මට අඳින්න වෙන්නේ r දුරක් නේද ඇයි පරිධිය අරේ මෙතන ඉඳන් මෙතනට අරය ඒ අරයම තමයි මෙහෙම කරගෙන එතකොට මෙන්න මේ කියන ඍජු කෝණාංශයේ විකර්ණයේ විදිහට එන්නේ අරය ඒ වගේම මේ උස වෙන්නේ අරය උඩින් 4ක් අඩු කරාම මේ උස එනවා r වෙන 4 මෙහෙන් r වලින් දෙකක් අඩු කරාම මේ දුර එනවා r වෙන 2 ඔයාලට දැන් පැහැදිලි පෙරවල ඍජු කෝණික ත්‍රිකෝණය ඔයාලට දැන් පෙරවන්නේ a මම මෙතන මාක් කරනවා b මෙතන මාක් කරනවා c කියලා දැන් ඔයාලට පේන්නේ abc ඍජු කෝණික ත්‍රිකෝණය නේද මෙන්න මේ ත්‍රිකෝණය right පුතේ ඍජු කෝණාංශයක් තියෙනින්ද මේ උසයි කියන එකට සමානයි. එහෙනම් පුතේ මේ ඍජු කෝණික ත්‍රිකෝණය අපිට දත හැකි මේ පාදය r වෙන 4. අපිට දත හැකි මේ පාදය r වෙන 2. මේ කියන a සිට b දක්වා දුර එතන c a සිට b දක්වා දුර කියන්නේ අරය r නේද? අරය r නේද? right බලන්න ලස්සනට අරය r නේද? එතකොට ඔයාම දැන් හිතන්න මේකේ මොකද්ද දාන්න තියෙන්නේ right ඇඳ ගන්න ඔක්කොම විශ්ල මුලින් මෙන්න දක්ෂ සටහන අපෙන් අහන්නේ අරය කීයද කියලා අපෙන් අහනවා අරය කීයද කියලා right note එක ටක්කා ලියා ගන්න ප්‍රශ්නෙත් එක්ක අරේනේ අහන්නේ ආයි ප්‍රශ්නයක් ලියන්න අවශ්‍යතාවයක් නැත්තේ නෑ අරේ අහනකොට නිකම්ම ලිය වෙනවා
right දැන් ඔන්න දත්ත ටික මාක් කරගත්තා. අපෙන් අහන්නේ අරේ කියන විදියට. මේ දත්තේ තමයි 2, මේ දත්ත තමයි 4. අපි තමයි නිල් පාටින් තියෙන මාක් කරගත්තා. right දැන් දාමු එහෙනම් පයිතගොරස් ABC ත්‍රිකෝණයට පයිතගොරස් දාමු. ABC ත්‍රිකෝණයට මම උඩින් දාන්න ලේසි තොර මෙතන ඉඳ දිනනවා තමයි. right ABC ත්‍රිකෝණයට පයිතගොරස් දාන්න පයිතගොරස් ABC ත්‍රිකෝණ දාන්න පුතේ පයිතගොරස්. එහෙනම් කාරණය තමයි R. එක පාදයක් තමයි R ඍණ 4. අනිත් පාදය තමයි R ඍණ 2. එහෙනම් R වර්ගය සමානයි R ඍණ 4 වර්ගය ධන R ඍණ 2 වර්ගය. දැන් මේ වර්ගපද දෙක සුළු කරන්න ඔයා දන්නවා. කොහොමද සුළු කරන්නේ? right R වර්ගය ඕලෙල් කළානේ ආවේ. R වලට වර්ගපදේ ඇයිති. ඊට පස්සේ වර්ගපදේ ගුණ කරන්න ඇතුළේ තියෙන සංඛ්‍යාවල බීජීය අංකණයත් එක්ක. ඇතුළේ තියෙන සංඛ්‍යාවල බීජීය අංකණය කියන්නේ පුතේ ඍණ ධන කියන කතන්දරෙත් එක්ක. එහෙනම් R වල වර්ගය පළමු පදේ වර්ගය R වර්ගය. right ධන නෙමෙයි ඉන්නේ. අර පස්සේ දාමු. දෙවරක් R 2R ඍණ 4ෙන් ගුණ කරාම ඍණ 8R. සාමාන්‍ය පෙළ ඍණ 14 ඍණ 4 වර්ගය කියන්නේ පුතේ නම් මේ පදයටත් වර්ගයයි ඊට පස්සේ ගුණ කරන්නේ මතක කරගෙන ඕල පළමු පදේ වර්ගය ඊළඟට එන්නේ මොකද්ද මැද පදේ වර්ගයේ ගුණ කිරීම ඉතිරි අංකයන් දෙකේ බීජ සංකේතයත් එක්කම ගුණ කිරීම එහෙනම් දෙවරක් R 4 නම් ඍණ 8R හරිද ඍණ 4 වර්ගය කියන්නේ ධන 16 එයා හරි ධන right ධන R ඍණ 2 වර්ගය. R ඍණ 2 නම් මොකද වෙන්නේ? R වර්ගය ඍණ 4R right දෙවරක් R ඍණ 4R ධන 4 right ධන 4 එහෙනම් සුළු කිරීම කරන්න R වර්ගය සමානයි R වර්ගයේම දෙකක් තියෙනවා 2R වර්ගයේ ඍණ 8R ඍණ 4R ඔක්කොම ඍණ 12R ධන 16 ධන 4 පුතේ ඔක්කොම ධන 20 මේ කියන R වර්ගයේ මේ පැත්තටම අඩු වෙනවා එතකොට මේ පැත්තේ බිඳුව වෙනවා එහෙනම් 2R වර්ගයෙන් 1R වර්ගයක් කෙනෙක් මේ පැත්තට ගිහිල්ලා අඩු වෙනකොට 2R වර්ගයෙන් 1R වර්ගයක් අඩු වෙනකොට ඇතුළේ ඉතුරු වෙන්නේ R වර්ගයේ ඍණ 12R ධන 20 ත්‍රිපද වර්ගජ ප්‍රකාශනය ත්‍රිපද වර්ගජ ප්‍රකාශනයක සුළු කිරීම ඔයගලන් දන්නවා. කොහොමද පුතේ? එහෙනම් අපි මේ කියන මැද පදේ සුළු කිරීමක් කරන්න යන්නේ. කොහොමද එහෙනම් බිඳුව සමානයි ඍණ 12 ලියන්න පුළුවන් විදිහේ ඍණ 12 ලියන්න පුළුවන් විදිහේ 20 හැදෙන්නත් ඕනේ. එහෙනම් 20 කියන්නේ ධන 20. එහෙනම් ඍණ 12 හැදෙන චක්‍රය මොකද්ද? ඍණ 12 හැදෙන එකතුව මොකද්ද? ඍණ 20 හැදෙන ධන 20 හැදෙන. එහෙනම් පුතේ ඍණ 12 ලියන්න හැදුවට R වර්ගයේ ඍණ 10R ඍණ 2R ධන 20. right එහෙනම් මට ගත හැකි කවද R වර්ගයේ R එළියට නම් R ඍණ 10 right ඍණ 2 R ඍණ 10 නේ එහෙනම් සාධක මොනවද පුතේ බිඳුව සමානයි right නම් R ඍණ 10 for බිඳුව සමානයි R ඍණ 2 සාධක ලිව්වා එහෙනම් අපිට කියත හැකි නම් මෙතනින් ගමු මෙතනට ඔහොම ගමු නම් R සමානයි 10 හෝ R සමානයි 2 නේ ඔය උත්තර දෙකේ එකක් ලියන්න පුළුවන් ත්‍රිපද වර්ගජ ප්‍රකාශනය සුළු කරා හැබැයි පුතේ මෙතනත් දෙක තියෙනවා නම් අරය R නම් මෙතන ඉඳන් මෙතනට අරය R තියෙනවා නම් R වලින් හතරක් අඩු වෙලා මෙතන දිගක් ඍණ වෙන්නේ නැහැ නේ මෙතන ඉඳන් මෙතනට ආයෙ දානකො දෙකක් කියන උත්තරය අපි ගත්තා කියලා නම් මෙතන ඉඳන් මෙතන තියෙන දෙක නම් එතනින් හතරක් අඩු කරන්න බෑනේ එහෙනම් සුදුසු උත්තරය මොකද්ද R සමානයි 10 එහෙනම් සුදුසු උත්තරේ R සමානයි 10 විය යුතුය එම නිසා R සමානයි 10 යුතුය දැන් චුට්ටක් මතක් වෙන්නේ නැති මේ ළඟදී ඕලෙල් කරේ ළඟදී ඕලෙල් කරපු හින්දා දැන් මතක් වෙන්නේ නැති ත්‍රිපද වර්ගජ ප්‍රකාශන සාධක ලබා ගන්න කොහොමද කියලා නේ එහෙනම් අපිට ආවේ බිඳුව සමානයි R වර්ග ඍණ 12R කොහොමද බිඳුව ආවේ පුතේ
දැන් මෙතන r වර්ගයේ එක්ක ගාම 2r වර්ගනේ. මේ පැත්තේ r වර්ගය මේ පැත්තට ගියාම 2r වර්ගයෙන් 1r වර්ගය කියන්නේ කඩු වෙනවනේ. එතකොට මේ පැත්තේ බිඳුව. එහෙනම් බිඳුව සමාන වෙනවා r වර්ගයට ඉන්න 12r දාන 20. කොහොමද අපි හදන්න ඕනේ? 20 හදන්න ඕනේ මෙතන තියෙන ඉලක්කම කැඩිලා ඉන්න ගුණාකාරයෙන්. එහෙනම් ඍණ 12 කියන එක්කෙනාව කඩන්නේ කොහොමද? ධන 20ක් හැදෙන විදිහට. එහෙනම් අනිවාර්යෙන් මේ සංඛ්‍යා දෙකම ඍණ විය යුතුයිනේ. ඍණ ගුණ කරාම ධන වෙන්නේ. එහෙනම් ඍණ 12 හදා ගන්න ඕනේ එකතු කිරීමක් විදිහට. කොහොමද? එතකොට ඍණ 10යි ආරුයි ඍණ 2යි ආරුයි එකට සෙට් වුණාට පස්සේ උත්තර එන්නේ ඍණ 12යි ආරුයි. ඉතින් ඒ වගේම ඍණ දෙන්න ගුණ වුණාම ඍණ 10යි ඍණ 2යි ගුණ වුණාම ධන 20 හැදෙනවා. පුතේ r සමානයි ඍණ 10 හෝ r ඍණ 10 හෝ r ඍණ 2 කියලා. එතකොට මේකේ ඉන්න මොකද්ද? r සමානයි 10 හෝ r සමානයි 2. දැන් මතක් වෙනවා. දිගක් පුතේ එතකොට මේකට වඩා අඩු වෙන්න බෑනේ. ඒක 2 වෙන්න බෑනේ කොහොමද? ඉතින් 10 විය යුතුයි අනිවාර්යයෙන්ම. පැහැදිලිනේ? ටක් ගාලා ලියා ගන්න. right ටක් ගාලා ලියා ගන්න. හරියට ලස්සනට. ඉක්මනට ලියා ගන්න ස්ටොප් පාර්ට් එක ඔබලා. right මෙන්න මේ වගේ ගැටලු සාකච්ඡා කරන්න එක වටිනවා. පයිතන සෙදීම්නේ කෙලින්ම තියෙන්නේ. right අපි ළඟට යමු එහෙනම්. සාමාන්‍යයෙන්ම අඩුව පාවිච්චි කරන අඩුවේ අවශ්‍යම ගානකදී අඩුවක් පාවිච්චි කරන මොකද මට මේ ගානදී මේක ඕනම එක ලස්සනට හදාගන්න. right කොතව දීප් කරනවා. right ඉතින් ගන්න හොඳට බලා ගන්න. උදේ මේ පාදේ 9යි. මේ පාදේ අපිට දෙනවා 16යි කියලා. මේ පාදේ 9යි මේ පාදේ 16යි. කොයි දම් කොයිටද? මෙතන ඉඳන් මෙතනට 9යි. මෙතන ඉඳන් මෙතනට 16යි. ඔන්න ඔහොමද? අපෙන් අහනවා මෙන්න මේ පාදේ කීයද කියලා. right මේ අංශක 90. හොඳේ මේ අංශක 90 මෙතන අංශක 90. right උදේ මේ පාදේ කීයද කියලා අහනවා. අපෙන් අහනවා මේ x කියන පාදේ කීයද කියලා. මේ පාදේ කීයද කියලා. අපෙන් අහනවා මේ y කියන පාදේ කීයද. නෑ අපි නා ගාන අංක 3. විශේෂ ගැටලු අංක 3. right අද බලමු. මේ පාදයේ p නම් ඒක කීයද? මේක x නම් ඒක කීයද? මේක y නම් ඒක කීයද? right හදන්න ගන්නටක් දාන්න.
right පින්තූරය ඇඳ ගන්න ටක් දාලා ඉක්මන් කරලා ඇඳ ගන්න right okay එහෙනම් බලන්න මෙහෙම හොඳේ පොඩි නාමකරණයක් කරන්න යන්නේ ඒ නාමකරණය පොඩ්ඩක් බලන්න උදේ මම මේ ත්‍රිකෝණය සලකන්නම් මේ ත්‍රිකෝණය මම මාක් කරන්නම් A B C ත්‍රිකෝණය කියලා මෙතන මාක් දාන්න මෙතන E කියලා A B C E කියලා දාන්නම් හොඳේ right දැන් පොඩ්ඩක් බලන්න මම මේ කෝණය මාක් කරන ඇල්ෆා කියලා විශාල ත්‍රිකෝණය බලන්න හොඳේ විශාල ත්‍රිකෝණය බලන්න අන්තිම මෙතන අංශක 90යි මෙතන අංශක 90යි ත්‍රිකෝණයක ත්‍රිකෝණයක් කියලා දෙනවා මෙතන අංශක 90 right මේක ඇල්ෆා නම් මෙතන අංශක 90යිනේ මෙතන අංශක 90ක් ඉඳලා මෙතන කීයද පුතේ 90 ඍණ ඇල්ෆා මේ කෝණය කීයද 90 ඍණ ඇල්ෆා ආන දෙයක් නෑ මම ඒකේ මුලින් කියන්නේ right ඔයා දැන් මට නිකන් කියන්න මේ කෝණය ගන්නවා BEC ත්‍රිකෝණය BEC ත්‍රිකෝණය සැලකුවොත් මේ කෝණය ඇල්ෆා නම් ආයි මෙන්න මේ කෝණය අංශක 90ක් ඉඳ කොහොමත් මෙතන 90 ඍණ ඇල්ෆා එන්නේ right මට කියන්නේ මෙතන 90 ඍණ ඇල්ෆා නම් ඔයා නිකන් හිතන්න දැන් මෙතන ආය 90 ඍණ ඇල්ෆා කියන එක නම් මෙතන කෝණය අංශක කොහොමත් 90නේ මේ ඊගාව කෝණය නම් මෙතන තියෙන ඇල්ෆා නේද කෝණය හරිනේ නේද මේක ඇල්ෆා නම් මේක 90 ඍණ ඇල්ෆා මෙතන කෝණය මෙන්න මේ පොඩි කෝණය ගැන කතා කරා මෙන්න මේ කෝණය right මේ කෝණය 90 ඍණ ඇල්ෆා ඒක මෙතන පොඩි කෝණය ඇල්ෆා මෙතන කෝණය ඒකට 90 ඍණ ඇල්ෆා right පොඩක් බලන්න ත්‍රිකෝණ දෙකක් නේද තියෙන්නේ කියන්නේ ලොකු ත්‍රිකෝණ සහ පොඩි ත්‍රිකෝණ බලන්න පුළුවන් දැන් ඔයාලට බලත හැකි මෙන්න මේ 9 කියන පාදයේ තියෙන AEB කියන ත්‍රිකෝණයයි හොඳට බලන්න පුතේ මොකක්ද ත්‍රිකෝණය AEB කියන ත්‍රිකෝණයයි BEC කියන ත්‍රිකෝණය දැන් අපි බලනවා ත්‍රිකෝණ දෙක right ත්‍රිකෝණ දෙක බලමු එකක් තමයි AEB මම ඒක අඳින්නම් අංශක 90 විදිහට හොඳේ මේ පැත්තටම දාලා අඳින්නම් right එතකොට මෙන්න මේ ත්‍රිකෝණේ E මෙතන මේ අඳින්නේ මෙතන A කියන්නේ A මෙතන right B මෙතන කෝණ මාක් කරන්න නම් B වල තියෙන කෝණය මොකද ඇල්ෆා right එහෙනම් මෙතන 90 ඍණ ඇල්ෆා right 90 ඍණ ඇල්ෆා right බලන්න A සිට E කියන දුර තියෙනවා අපිට A සිට E කියන දුර තියෙනවා 9ක් කියලා. ඒ වගේම BE කියන පාදයේ P අගේ P. right අනිත් ත්‍රිකෝණ සලකන්න. මෙන්න මේ ත්‍රිකෝණේ. මම ඒ ත්‍රිකෝණේ අඳින්නම් මෙන්න මේ අතට. අනලයිසිය. තියෙන විදිය පොඩ්ඩක් වෙනස් කරලා යන්න. දැන් බලන්න මේ තියෙන E යාගේ E මේ තියෙන E නේ මෙන්න මේ ත්‍රිකෝණය ගන්න හොඳේ E මෙතන B right මෙතනනේ C කෙරවල මෙන්න මේ කියන ත්‍රිකෝණය මම පොඩ්ඩක් කෙලින් කරලා ගත්තේ එතකොට මට කියන්න B වල EB මෙන්න මේ ත්‍රිකෝණය මෙන්න මේ කෝණය කියන්නේ 90 ඍණ ඇල්ෆා කෝණයනේ right මේ x කියන පාදයට අදාළ එතකොට අපි දන්නවා මේ කෝණය ඇල්ෆා කියලා අපි දන්නවා E සිට C දක්වා දුර E සිට C දක්වා දුර කියන්නේ 16 නේද චෙක් කරලා බලන්න 16 නේද මෙදී E සිට C දක්වා දුර 16 B සිට E දක්වා දුර P නේද B සිට E දක්වා දුර P නේද එකම පාදෙනේ නම් මේ කෝණයත් හරි මේ කොනත් හරි චූට්ටක් බලන්න මේ ඇල්ෆා 90 ඍණ ඇල්ෆා 90 ඍණ ඇල්ෆා 90 සමකෝණී ත්‍රිකෝණ නේද
समकोणी समरूपी त्रिकोण නේද? එහෙනම් අපිට ලියතේ මොකද්ද? समकोणी समरूपी त्रिकोण වල පාදතර අනුපාත සමානයි. එහෙනම් समरूपी त्रिकोण වල නැත්නම් समकोणी කියලා කියන්න පුළුවන්. समकोणी त्रिकोण වල පාද අතර අනුපාත සමානයි. ඒක දාන්න තියෙන්නේ. පාද අතර අනුපාත සමාන වේ. right? පාද අතර අනුපාත සමාන වේ. ඕකනේ මුදේ සම්බන්ධතාවය. समकोणी त्रिकोण වල පාද समरूपी समकोणी දෙකම එකයි. පාද අතර අනුපාත සමාන වේ. එහෙනම් ආමඩ කියන්න හරියටම පාද අතර අනුපාත ලියන්න. කොහමද? අපි දන්නේ BE සහ මෙයාගේ AE. මෙයාගේ දන්නේ BE සහ මෙයාගේ EC. හරියට පාද අතර අනුපාත කියන්නේ එතකොට වැඩ එනවා. මට කියන්නේ අපි මුලින් තෝරගමු ABE කියන ත්‍රිකෝණය. ABE කියන ත්‍රිකෝණේ BE පාදය තෝරගන්නකො. එහෙනම් BE පාදය. හරිද? හරියටම තියෙන කවුරු අතර? අණුව සහ ඇල්ෆා අතර. හොඳේ BE කියන පාදය. BE කියන පාදය P. BE කියන පාදය P. P බෙදන්න. හොඳට බලන්න. මෙතන BE කියන පාදයට අනුරූප වෙන්නේ අංශක 90යි ඇල්ෆායි. अंश का अनुय अल्फा එහෙනම් ඔයා මේ ත්‍රිකෝණය තෝරගන්න ඕනේ अंश का अनुय अल्फा අතර කෝණය පාදේ अंश का अनुय अल्फा අතර පාදේ 16 නේද right එහෙනම් ඒක සමාන ඊළඟට ඒක සමාන වෙන්නේ බලන්න අපි බලමු එහෙනම් මෙන්න මේ දන්න පාදේ AE පාදේ 90 වරින් අල්ෆා සහ अंश का 90 අතර තියෙන පාදේ 90 වරින් අල්ෆා සහ පුතේ ඒක කෝණ වලින් බලන්න ඕනේ හොඳේ කෝණ වලින් බැලුව නැත්නම් ඔයාලට කියන්න බෑ දැන් මෙතන BE කියන පාදයේ P යගේ පිටන්නේ ඇල්ෆා සහ 90 අතර. හැබැයි මෙතන 90 සහ මේ 90 සහ 90 නේ ඇල්ෆා. ඒතර තමයි P කියන පාදේ. මේ ත්‍රිකෝණය අපි ගලවලා ගත්තේ. හරියට පිටර මේ ත්‍රිකෝණය ගලවලා ගත්තේ. ඒතර පුතේ මේ කියන AE පාදයේ මුලින් තෝරගත්ත ත්‍රිකෝණය මුලින් තෝරගන්නේ නම් 9 බෙදීම ඊට අදාළ කොහොමද පුතේ ඉන්නේ? BE මෙතන නේ. ඇයි 90 රින් ඇල්ෆායි अंश का 90 ना 90 90 अल्फा ना තියෙන්නේ B පාදයේ එක P දැන් P කියන්නේ එකන තමයි හරියට ඉතාමත් ලේසි නම් හරස් මුට්ටිය දාන්න P වර්ගය සමාන වෙනවා 16 වරක් 9ට පුතේ P වර්ගය සමාන වෙනවා 16 වරක් 9ට P වර්ගය කියන්නේ නම් 144යි ලේසි නේ නම් P කියන්නේ කීයද පුතේ 144 වර්ගමූල හිතුවෙත් නෑ නේද අත ලේසි විදියට P සමානයි පුතේ 12යි. ඔයාලා අහනවා ඉතිරි පාද දෙක. නේ? ඔයාලා අහනවා ඉතිරි වෙලා තියෙන පාද දෙක කීයද කියලා. කොහොමද ගන්න ඉතිරි වෙලා තියෙන පාද දෙක කීයද කියලා. මේ ත්‍රිකෝණයේ ABE ත්‍රිකෝණයට පයිතගරස් දාන්න මොකෝ අපේ දාවා P සමානයි දැන් 12යි කියලා. මොකෝ අපි දන්නවා දැන් P සමානයි 12යි කියලා. අපිට ගන්න තියෙන්නේ BC පාදය. BC පාදය කියන්නේ x. right? අපිට ගන්න තියෙනවා AB පාදය. AB පාදය කියන්නේ y. අපි දාමු පුතේ පයිතගරස් එහෙනම් y වර්ගය පළවෙනි එක y වර්ගය සමානයි 9 වර්ගය ධන 12 වර්ගය right y වර්ගය සමානයි 9 ක් 9 81යි 12 144යි y වර්ගය සමානයි 5යි 8යි 4යි 12න් දෙක එකක් ඉතුරුයි 225. right now y වර්ගය සමාන 225 නේ y සමානයි 225 වර්ගමූලය. හරිනේ 1යි 4යි 5යි 8යි 4යි 12න් දෙක එකක් ඉතුරුයි 225 වර්ගමූලය. 225 වර්ගමූලය කාටත් හොරා කියන්න පුළුවන් y සමානයි 15යි කියලා. y සමානයි 15 වගේම x වර්ගයත් කරන්න පයිතගරස් දාලා ඔය විදිහට නම් ඔයම x වර්ගය එහෙනම් කොහොමද දාන්නේ ඉතින් මේක මම ඉංගරෝ ඉතින් වෙන් කරෝ right කොහොමද එන්නේ නම් x වර්ගය සමානයි කොහොමද තේ 16 වර්ගය ධන 12 වර්ගය x වර්ගය සමානයි 16 වර්ගය 196යි 12 වර්ගය 144යි right 196 144 එකව කරාම 16 sorry 16 196 නෙමෙයි ඒ 14 14 නේ 16 256 16 256 හරි 8 36යි ඔව්
256 144 එක වුණාම පුතේ කීයද 400ක් කියලා 400 right එහෙනම් පුතේ x කියන්නේ 400 වර්ගමූලය x සමානයි පුතේ කීයක් වෙනවද 20ක් කියලා අන්න ලස්සන උත්තර දැක දාපු හැටි එහෙනම් සමකෝණීය ත්‍රිකෝණවල පාදතර අනුපාතය කියන එකට සමානයි කියන අවශ්‍යතාවය පදනම් කරගෙන තමයි අපි මේ ගාන හැදුවේ. බලන්න එහෙනම් මේ ත්‍රිකෝණයේ කෝණ නම් කරගත්තා. ඒ කෝණ නම් කරගත්ත ත්‍රිකෝණ අනිවාර්යයෙන්ම දෙකම වෙන් කරලා ලියන්න. වෙන් කරලා ලියලා එම ත්‍රිකෝණවල පාදතර අනුපාත ලියන්න. ඒ පාදතර අනුපාත සමානයි. ඒ සමානතාවයෙන් අපිට හොයාගන්න පුළුවන් p කියන එක. එතනින් යන්න ඒ ත්‍රිකෝණවල ඉතුරු y සහ x කියන පාදයන් හොයාගන්න. බලන්න පයිතගොරස් එදී. එහෙනම් පයිතගොරස් එදෙනකොට ගොඩක් වෙලාවට සමරූපී ත්‍රිකෝණ සම්බන්ධයෙන්ුත් එන්න පුළුවන්. ඒක වෙනසක් වෙන්නේ නැහැ. සමරූපී ත්‍රිකෝණ සම්බන්ධයෙන් එන්න පුළුවන්. ටංගල් ලියන්න පුතේ. ඉක්මන් කරලා ලියාගන්න. right බලන්න මේ වගේ ගණන් ෂෝක් කොච්චර හොඳද කියලා නේද right ඒක තමයි හදන්න හරිද ඒ ලොකු දැනුමක් එන්නේ නැත්නම් දැන් පයිතගොරස් වල හිතාත් හිතුවට වඩා ඔයාලා මේකේ යෙදීම් සම්බන්ධයෙන් හොඳ පරිකල්පන ශක්තියක් එන්නේ නැහැ right අපි තව ගානකට යමුද තව ගානකට ඔයාලා බෑක්වර්ඩ් කරලා නැවත අහන්න ස්ටොප් කරලා ලියා ගන්න. රයිට්? හිතන්න ස්ටොප් කරලා. ඔයාලට කාලය දිනවා. ඔයාලට මේක අලුත් අත්දැකීමක් වෙන්න පුළුවන්. මට කාලය දිනවා. රයිට්? හරි. තව ගානක් අපි හදමු. right සමචතුරස්‍රයක් B ආසන්න වශයෙන් සමචතුරස්‍රයක් කියන හිතමු right ඒ සමචතුරස්‍රයේ පුතේ අපි පාදයක් මෙන්න මෙහෙම නාමකරණය කරනවා right හරිද මෙන්න මෙහෙම මාක් කරනවා එච්චර අමාරු නෑ මේ ගාන. ඔයාලා මෙන්න මෙහෙම ඇතුළේ ත්‍රිකෝණයක් දෙනවා. right? ඇතුළේ ත්‍රිකෝණේ මෙන්න මේ කියන පාදය 3යි. මෙන්න මේ කියන පාදය 5යි. මේ කියන පාදය පුතේ 4යි කියලා දෙනවා. එහෙම දීපු ගමන් ඔයා දකිනවා මේක ඍජුකෝණික ත්‍රිකෝණයක් කියලා. හරි කම නැහැ. දැම්ම දාගන්න කවුලක් ඇත්තේ නැහැ. මේක ඍජුකෝණික ත්‍රිකෝණයක් කියලා. right? දැම්ම දාගන්න ඍජුකෝණ ත්‍රිකෝණය. හරි. මේ තියෙන සමචතුරස්‍රය. right? මේ සමචතුරස්‍රයේ මේ පාදයක දිග x. මේ සමචතුරස්‍රයක් දිග තියෙන්නේ. right? ත්‍රාණ සමචතුරස්‍රයේ A B C D A B C D සම චතුරස්‍රයකි ඒකේ x හොයන්න අද හක්ද A B C D සමචතුරස්‍රයකි ඒකේ x හොයන්න x හොයන්න
සමචතුරස්‍රයක් නම් සෑම කෝණයක්ම අංශක 90 තියෙනවනේ. අවුලක් ඇත්තේ නැහැ. දැන් පොඩි මාක් කිරීමක් කරන්න යන්නේ. අද ගන්න ඔක්කොම විසල්. ඔක්කොම විසල් අරගෙන පොඩි මාක් කිරීමක් කරන්න ඕනේ. ABCD සමචතුරස්‍රයකි. x ලාගේ වරදී. බලන්න මේකේ සමරූපී ත්‍රිකෝණ වල සම්බන්ධතාවය යොදා ගනිමින් පයිතගොරස් තමයි දාන්න තියෙන්නේ. සමරූපී ත්‍රිකෝණ වල සම්බන්ධතාවය යොදා ගනිමින් පයිතගොරස් තමයි දාන්න තියෙන්නේ. වෙන කිසිම එකක් දාන්න නැහැ. හරිද? මේ වගේ ගණන් හොඳට ඔළුවට වද්දගත්තා නම් හරි පුතේ. හරි විභාගයට ආවනාවා විශේෂයෙන් මේවන විභාගයට එන්න පුළුවන් මට්ටම නැත්තම් නෑ. හරිද? දැන් සරල ගණන් තියෙන්නේ. සමරූපී ත්‍රිකෝණ සම්බන්ධතාවය අපිට තියෙනවා සිලබස් එකේ. හරි එහෙනම් පොඩ්ඩක් බලමු. ඔයාලට පොඩි දෙයක් පෙන්නන්න. මම කියන්නම් මෙන්න මෙතන කෝණය A කියලා. රයිට්. මේක අංශක 90ක් නිසා මට කියන්න පුළුවන් නේද මේක 90 ඍණ A කියලා. නේ? මෙතන කෝණය මට කියත හැකි 90 ඍණ A කියලා. නේ? මෙතන කෝණය 90 ඍණ A. right මෙතන 90 නම් මේ කෝණය චුට්ටක් මතක් කරගන්න. මේ කෝණය ගත්තොත් ඇත්තටම සමස්ත සරල රේඛාවක් මත පිහිටි බද්ධ කෝණ ඓක්‍ය අංශක 180යි. මෙතන අංශක 180ක් නම් මේ කෝණය අපි හිතමුකෝ B බීට කියලා. මේ කෝණය බීට කියලා හිතමුකෝ. right මට කියන්න පුළුවන් නේද බීට කියන කෝණය සමාන වෙන්නේ බීට සමානයි අංශක 180න් අඩු කරන්න ඕනේ. කවුද? මට කියන්නේ මේ කියන කෝණය සමස්ත මෙතන කෝණ ඓක්‍ය අංශක 180. හොඳට බලන්න පුතේ. සමස්ත කෝණ ඓක්‍ය මේ ලක්ෂ්‍ය වටා කෝණ ඓක්‍ය අංශක 180. සරල රේඛාව මත පිළිබද්ධ කෝණ ඓක්‍ය 180. මෙතන 90ක් තියෙනවා. මෙතන තියෙන්නේ 90 ඍණ A නම් මේ කෝණය. මේ කෝණය බීට කියලා සැලකුවොත් ඒ බීට කියන කෝණය අපිට ලියන්න පුළුවන් නේද? 180න් අඩු කරන්න ඕන 90 ඒකෙන් අඩු කරන්න ඕන 90 ඍණ A කියන කොටස නේද? නේද? සුළු කරලා බලන්න නම් බීට කියන කෝණය A කියන කෙනා ඇසුරින් කීයක් වෙනවද කියලා. බීට කියන කෝණය A කියන කෙනාගේ ඇසුරින් කීයක් වෙනා? බීට සමාන වෙන්නේ 180 අඩු කිරීම 90 වරහන් සුළු කරලා ඍණ 90 right ඍණ ධන වෙනවා ධන A 180න් 90ක් ගියාම 90යි 90න් 90ක් ගියාම බිංදුව එනවා බීට සමානයි බිංදුව ධන A කියන්නේ පුතේ A නේ නම් බීට කියන්නේ A මෙතන බීට කියන කෝණය වෙන කවුරුත් නෙමෙයි A කියන කෝණය ඉන්නේ. නම් බීට කියන කෝණය A නම් අනිවාර්යයෙන්ම මේ කෝණය කියන්නේ කීයද පුතේ? 90 ඍණ A නේද? right හොඳට බලන්න. නේද? 90 ඍණ A. ඔයා චුට්ටක් එහෙනම් බලන්න. right මම මෙන්න මේ කියන ස්ථාන දෙක මාක් කරනවා. මම මෙයාට කියනවා අපි x කියලා කියමු. මෙතන x මෙතන y right අනිත් පැත්ත මාරු කරන්න පුළුවන්. චුට්ටක් බලන්න ත්‍රිකෝණ දෙකක් පේනවා. මොකද්ද මෙන්න මේ ත්‍රිකෝණ දෙක? මම මෙන්න මේ ත්‍රිකෝණ දෙක බලන්න යන්නේ. මෙන්න මේ ත්‍රිකෝණ දෙක බලන්න යන්නේ මොකුත් ඒවා. මේ ත්‍රිකෝණය AYX කියන ත්‍රිකෝණයයි XDC ත්‍රිකෝණය. ඔන්න මම ලියන්නේ අදින්නේ. right මේ අදින්නේ වෙනම හොඳේ. අනිවාර්යෙන් පුරුදු වෙනම අදින්න. right මේ අදින්නේ AYX කියන ත්‍රිකෝණය. AYX කියන ත්‍රිකෝණයේ මේ කෝණය A මේ කෝණය 90 ඍණ A. හරි නේද? මම ඊළඟට අදින්නේ මෙන්න මේ ත්‍රිකෝණය. XDC කියන ත්‍රිකෝණය. XDC කියන ත්‍රිකෝණය. බලන්න මෙතන X මෙතන D මෙතන C. වචුට බලන්න C කියන තැන තියෙන්නේ A කියන කෝණය නේද? මෙතන තියෙන කෝණය 90 ඍණ A කියන කෝණය නේද? ඔයාලා දැන් චුට්ටක් බලන්න AYX කියන ත්‍රිකෝණයයි XDC කියන ත්‍රිකෝණයයි සමරූපී ත්‍රිකෝණ නේද? දැන් සමරූපී ත්‍රිකෝණ සම්බන්ධයෙන් බැලුවොත් ඔයාලා නිකන් හිතන්න මෙන්න මේ කියන XY පාදය අපි දාලා දන්නවා. XY කියන පාදේ 3යි. මේ පාදේ 3යි.
right අපි ගාව තියෙනවා xc කියන පාදය xc කියන පාදය කීයද 4යි xc කියන පාදය 4යි පැහැදිලිද පුතේ හරි දැන් මෙහෙම හිතන්න ඔයා මෙන්න මෙහෙම ගන්න ඔයා පොඩක් ගන්නකොට මෙන්න මෙහෙම right ඔයා සමස්ත මෙන්න මේ කියන උස මම දැන් ඔයා පොඩක් කෝණ ටික මකන්න යන්නේ මෙතන right උදා කෝණ ටික අඳුනගත්තානේ නේද මෙතන තියෙන අණු රිනේ මාක් කර ගන්න ඔය බින්දුව ඔක්කොම ඉස්සර කෝණ මාක් කිරීම කරන්න පොඩි සටහනක් දාන්න යන්නේ මම දැන් මෙතන right කෝණ දෙක මාක් කර ගන්න මෙතන කෝණය දැන් A මෙතන කෝණය අණු රිනේ මාක් කර ගන්න බින්දුවනේ right එහෙනම් මම විතර මකන්න යන්නේ මට නැත්නම් ඉදම දිනවා right right දැන් බලන්න අපි දන්නවා මේ සමචතුරස්‍රයේ පාදයේ දිග x තමයි අපිට ඕන. නේ x ඕන නම් හරිද? සමස්ත x ඕන නම් මෙතනට x ඕන නම් අපි යාට මේ x කියමු දිග x. right x නේ. මම ගන්නවා මෙතන ඉඳන් මෙතනට. මෙතන ඉඳන් මෙතනට y කියලා. මෙන්න මෙතන ඉඳන් මෙතනට y කියලා ගන්න. අගේ y කියලා ගන්න. නැත්නම් මම ගන්න මෙතන අපි x කියලා ගත්තේ නේ x. y කියලා ගන්න. මේ x y ගැන හිතන්න එපා. ස්ථාන දෙක ගැන හිතන්න එපා මේ පාදයේ දිග xy පාදවල දිග xy දැන් මෙතන ඉඳන් මෙතන තියෙන x වෙන y දිග නේද මෙතන ඉඳන් මෙතන තියෙන නේද x වෙන y දිග දැන් චුට්ටක් බලන්න a සිට මෙතන x දක්වා a සිට මෙතන x දක්වා මෙතන දුර x වෙන y නේ ඒ වගේම x සිට d දක්වා x සිට d දක්වා මෙතන උස y समरूपी त्रिकोण වල පාදතර අනුපාත සමාන නම් ඔය දන්න ඉලක්කම් වලින් පාදතර අනුපාත ලියන්න. දන්න ඉලක්කම් වලින් පාදතර අනුපාත ලියන්න. d හා c දුර x. d හා c දුර x. නැසෙන්නේ. d හා c දුර x. right? ඔයා ඉක්මනට මෙන්න මේ සටහන දාගන්න. ත්‍රිකෝණ දෙක වෙනම ලියාගන්න. දුරවල් එක්ක හරියට හරිද එහෙනම් AXY ත්‍රිකෝණය හා AXY ත්‍රිකෝණය හා කවුද පුතේ XDC ත්‍රිකෝණ සමරූපී වේ right ඒ නිසා ත්‍රිකෝණ වල පාදතර අනුපාතය කියන එකට සමානයි නේ ත්‍රිකෝණ වල පාදතර අනුපාතය සමානයි ඔයා දැන් බලන්න ඕනේ කෝණ වලින් තමයි පාද තීරණය කරන්නේ හොඳේ දැන් අංශක 90යි A අංශක 90යි A අතර තියෙන පාදය XY නේද x වෙන y නේද එහෙනම් අපි ලියනවා x වෙන y කියන පාදය ඒක බෙදන්න 90යි A අතර තියෙන මේ ත්‍රිකෝණේ පාදය මොකද්ද DC පාදය එහෙනම් DC පාදයේ දිග x සමානයි right මේ ත්‍රිකෝණේ බලන්න දන්න පාදය xy කියන දුර දන්නවා 3 කර්ණේ නේ එහෙනම් මෙයාගේ කර්ණේ 3 මෙයාගේ කර්ණේ 4 එහෙනම් 3 බෙදන්න 4 සුළු කරනකොට 4 යනවා මේ පැත්තට හරස් ගුණිතය right එතන හරස් ගුණිතය 4 x වෙන y සමානයි 3x කොහොම සුළු වෙන්නේ 4x ඍණ 4y සමානයි 3x ඍණ 3x මේ පැත්තට යනවා ධන 3x වෙනවා sorry ධන 3x මේ පැත්තට ඍණ 3x වෙනවා 4x ඍණ 3x සමානයි 4y ධන 4y ඍණ 4y එහා පැත්තට ධන 4y x සමානයි 4y y කියන එක කියලා උත්තර කරගන්න. ඒතර අපිට x කියන එක කියන ඇසුර ලියද y කියන එක උත්තර ගන්න. y කියන්නේ එතකොට පුතේ x බෙදීම 4. right? දැන් චූට්ටක් බලන්න. දැන් මට පුළුවන් මේ y කියන එක කෙනා ලියන්න x බෙදීම 4. y කියන්නේ x බෙදීම 4. ඔයා දැන් චූට්ටක් බලන්න පුතේ ඔයාලට පුළුවන් නේද? XDC කියන ත්‍රිකෝණයට XDC කියන ත්‍රිකෝණයට පයිතගොරස් දාන්න XDC ත්‍රිකෝණයට මෙන්න XDC ත්‍රිකෝණය right හොඳ බලන්න XDC ත්‍රිකෝණය මෙන්න X මෙන්න D
මෙන්න C XDC ත්‍රිකෝණයේ මට කියන්න y අසුරෙන් ගත්තොත් x බෙදීම 4 නේ තියෙන්නේ a y කියන එක නම එහෙනම් මේක x බෙදීම 4යි මේ කියන පාදයේ DC කියන පාදයේ x නේද අපිට මේ පාදයේ තියෙන 4යි කියන්නේ එහෙනම් පයිතගොරස් දාපු ගමන් අපිට x වගේ හොයා ගන්න පුළුවන් කොහොමද දාන්නේ නම් නොදන්නා වර්ග පදයක තියෙන කර්ණයේ වර්ගය 4 වර්ගය සමානයි ඉතිරි පාදයන්ගේ වර්ගයන්ගේ එකතුව right 4 वर्ग 16 x वर्ग දාන මෙයාටත් ආයි x වර්ගයයි තියෙනවා 4 वर्ग 16 නේද සුළු කිරීම කරමු. මෙයාගේ හරය 1යි තියෙන්නේ. මෙයාගේ හරය 16 කරගන්න 16 වෙන් ගුණ කරන්න එහෙනම් 16 සමානයි. right 16 සමානයි. දර බලන්න. මෙතන එන්නේ එතකොට පුතේ 16 ගුණ කරාම 16x වර්ගය. ධන x වර්ගය. බෙදීම 16. හරිනේ? හරය එකම අගේ රවට පත් කරගත්තා. එහෙනම් පුතේ 16 වරක් 16. 16 වරක් 16 කියන්නේ 16 වර්ගය. මෙයා මෙහෙට එනවා. right සමාන වෙන්නේ 17x වර්ගය. 17x වර්ගය. 17x වර්ග වුණාම චූට්ටක් බලන්න. එහෙනම් අපිට වල තියෙන x නම් නේද? අපිට x නම් අපිට වර්ගමූල කරන්න ඕනේ. එහෙනම් මේ පැත්තත් වර්ගමූල කරන්න ඕනේ. ඊට ඉස්සෙල්ලා x වර්ග උත්තර ගත්තා නම් හරි. x වර්ග උත්තර ගත්තම අපිට එනවා ධර්මදිනේ right චූට්ටක් ඔබ ලියා ගමු. ඔතනට නම් පොඩ්ඩක් ගන්න. ඔතනට නම් පොඩ්ඩක් ගන්න මම එතකොට ලියන්න ඉතුරු ටික. right ඔතනට නම් ගන්නටක් ගන්න. right දැන් x උත්තර කරන්න ලේසි හරිද චූටි දැනක් මම මකන්න යන්නේ right ඔයාලා මේ ටික ලියා ගන්න තියෙන පුතේ ආයි බලන්න ගණිතයේ සුළු කිරීමක් විතරයි කරේ right මේ කොටස මකන්නේ පාඩම් දැන් මකනකොට මිස්සුරනා ආයි බෑක්වර්ඩ් කරලා බලන්න right මම මේක සුළු කිරීම කරන්න එහෙනම් 16 වර්ගය බෙදීම 17 සමාන x වර්ගය දෙපැත්තම වර්ගමූල කරන්න දෙපස වර්ගමූල කරන්න right හරි නේද right වර්ගන වර්ගමූලයෙන් කැපෙනවා වර්ගමූලයෙන් කැපෙනවා නම් 16 බෙදීම මූල 17 14 විතරයි මූල ඉතුරු වෙන්නේ සමාන x උන ලස්සන උත්තරයක් ආවා 16 බෙදීම මූල 17 සමාන x සුළු කිරීම නිවැරදිව බලන්න උදේ 16 විදිහේ මූල 17 සමාන x. හිතන්නේ නැති විදිහට තමයි පයිතගොරස් දෙන්නේ නේ. හිතන්නේ නැති විදිහට තමයි පයිතගොරස් දෙන්නේ. හරි ලස්සනයි මේ යෙදීම. නිකන් ආවට ගියාට ගැටලු නෙමෙයි. ලස්සන පයිතගොරස් ගැටලු. හැබැයි සමරූපී ත්‍රිකෝණ සම්බන්ධතාවය පදනම් කරගෙනම තමයි එන්නේ. වෙන මොකක්වත් නෙමෙයි. සමරූපී ත්‍රිකෝණ සම්බන්ධතාවය පදනම් කරගෙනම තමයි එන්නේ. right නව සමුත්‍රය හරියට දාගන්න. අවසන් උත්තරේ පුතේ 16 විදිය මූල 17 සමාන x.
අයින විශේෂ ගැටලුවක් හතර තමයි අපි හැදුවේ. පහ ගැටලුවක් පහ හැදුවේ අපි. දෙකක් හැදුවානේ. අපි හතර හැදිලා හදන්න තියෙන පහ. right now ඔක්කොම හරිනේ. ඔන්න ඔක 3 4 තාව නැවත බලන්න. කොහොමද ගාන එන්නේ කියලා නිකන් නෙමෙයි. right අපි ළඟ ගන්නට යමු. right මෙන්න මේකේ උත්තයක් ඇදලා දිනවම හරියටම හැබැයි මෙතන තියෙන ස්පර්ශකය මෙතන තියෙන ස්පර්ශකයක් කියන්නේ දැන් මුතේ කේන්ද්‍රය මෙතන නම් මේ ඇති ස්පර්ශකයට තියෙන අංශක 90ක් හරියට මේ උතේ ස්පර්ශ කරන මේ තැනට තියෙන අංශක 90ක් මෙතන අංශක 90 ඔන්න දැන් දත්තයක් එක්ක දෙන්න හොඳේ ගාන හදන්න ලේසි right මෙන්න මේ කියන පාදයේ දිග දෙනවා පුතේ අපිට දෙකක් කියලා මේ පාදයේ අරයා මේක එකක් කියලා දෙනවා right එකක් කියලා දෙනවා අපිට හොයන්න දෙනවා අංශක 90ක ඒවා අපිට හොයන්න දෙනවා මේ x කියන පාදයේ දිග කියලා මොනවද හිතන්නේවා ත්‍රිකෝණ දෙකක් තියෙනවා මේන්න පැහැදිලිවම සමරූපී ත්‍රිකෝණ සම්බන්ධතාවය තමයි උදාහරණ තියෙන මුලින්ම පාද අතර සම්බන්ධතාවය ලබා ගන්න right ලෝකෝඩේ හිතන දෙයක් ඇත්තේ නැහැ එක තැනක් මම ඔයාලට පෙන්නන්නම් ඒක පෙන්නපුවම ඔයාලට උත්තර එනවා right ඉතින් මේක ඇඳ ගන්න ඔක්කොම right ඔක අරේ ආරණ ෘතයක් තියෙන්නේ අරේ ආරණ ෘතයක් තියෙන්නේ x ලාගේ වන්න තියෙන්නේ මෙතන ආගේ 1යි මෙතනට 2යි අනිවාර්යෙන් කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාන්න හරිද මට අවශ්‍ය නැහැ ඔයගොල්ලන්ගේ ෆීඩ්බැක් එක right කමෙන්ට් සෙක්ෂන් එකේ අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න ඔය YouTube බලලා ප්ලේ වෙන්නේ ඒතකොට ඔයාලගේ කමෙන්ට් වලට අපි පිළිතුරු සපයනවා ඔයාලට ආයෙ වීඩියෝ එක කියලා බලනකොට ඒ කමෙන්ට් වලට පිළිතුරු ලැබෙලා තියෙනවා එහෙම නැත්නම් ඉතින් මට මැසේජ් එකක් හරි දාලා ආන්න සර් මෙතන මොකද උනේ කියලා WhatsApp වලින් මැසේජ් එකක් හරි දාලා ආන්න සර් මෙතන මොකද උනේ කියලා ස්ක්‍රීන්ෂොට් එකක් ගහන්න අපි ඔයගොල්ලන්ත් එක්ක හැමතිස්සෙම උදේ ඉන්නවා ඒක වෙනසක් වෙන්නේ ඔයගොල්ලන්ගේ හැමතිස්සෙම ඉන්නවා ඔයගොල්ලෝ අපිත් එක්කයි ඉන්න ඕනේ හැමතිස්සෙම right ඔයාලා මට කියන්න මෙතන තියෙන්නේ අරයවනේ පුතේ මේ අරයවනේ මේකත් අරයවනේ නැද්ද ඇයි ඒ වෘතේ එතන මේ ඍජුකෝණික ත්‍රිකෝණයක් වුණොත් අය චුට්ටක් චෙක් කරලා බලන්න මම පොඩි මාක් කරලා මාක් කරන්නේ මේක මෙන්න මේ කියන ත්‍රිකෝණේ ඍජුකෝණික ත්‍රිකෝණයක් නේද අපි දාමු යට ABC කියලා right මෙන්න මේ කෝණෙට මෙතන D කියලා දාලා මෙතන මම දානවා E කියලා චුට්ටක් ඔයා මාත් එක්කම දැන් ඉන්න right මෙන්න මේ කියන ABC ත්‍රිකෝණයට මට පයිතගරස් දාලා සම්බන්ධතාවය ගොඩනගා ගන්න පුළුවන් ABC ත්‍රිකෝණයට පයිතගරස් එන ABC ට පයිතගරස් ABC ට පයිතගරස් right එහෙනම් පයිතගරස් කිව්වා මෙන්න මෙතන ඉඳන් මෙතනටම ඍජුක මේ ත්‍රිකෝණයේ පාදයේ දිග r ධන 1 නේද එහෙනම් r ධන 1 කියන පාදයක් තියෙනවා මෙතන r තියෙනවා මෙතන 2 තියෙනවා එහෙනම් නොදන්නා පාදයක් එකයි තියෙන්නේ r විතරයි එහෙනම් අපි දානවා කර්ණයේ වර්ගය r ධන 1 වර්ගය
සමානයි r වර්ගය ධන දෙකේ වර්ගය නේද? මේක සුළු වෙන්නේ කොහොමද? r වර්ගය ධන දෙවරක් r ධන එකේ වර්ගය 1යි. සමානයි r වර්ගය ධන 4. right? බලන්න r වර්ගයට r වර්ගයේ අයින් වෙනවා. එතකොට පුතේ 2r මේ පැත්තේ තනි කරගෙන එක කෙනෙක් යනවා අනිත් පැත්තට අරන් ගියාම 4 ඍණ 1 2r සමානයි පුතේ 3 නම් r කියන්නේ 3 බෙදීම 2 නැත්නම් අපිට කියතේ r සමානයි 1.5 කියලා. r සමානයි 1.5. r 1.5ක් වුණාම මේ සමස්ත පාදයේ දිග ඔයාම කියන්න කීයද? r සමාන 1.5ක් වුණාම මේ සමස්ත පාදයේ දිග r 1යි r 2යි ඔක්කොම r 3යි මේ පාදයේ හතරත් එකත් එක්ක වුණාම ඔක්කොම පාදයේ දිග 4යි. අපිට ඒත් ගන්න බෑ තාම. ඒත් ගන්න බැරි හේතුව තමයි අපිට x කියන පාදය ගන්න මෙන්න මේ චුට්ටි ජාලවත් ඕන. ඔයාලට මොකක් හරි සම්බන්ධතාවයක් පේන්නේ නැති වෙන්න පුළුවන්. නමුත් ඔයාලට දැන් r ආව නේද 1.5ක් කියන්නේ. ඔයාලට පැහැදිලිව පේන තියෙනවා මෙතන ත්‍රිකෝණ දෙකක් තියෙනවා. EDC කියන ත්‍රිකෝණයයි ABC කියන ත්‍රිකෝණය. චුට්ටක් බලන්න මම මේ කෝණයට ඇල්ෆා කියලා කිව්වොත්. රයිට්? අංශක 90ක් මෙතන තියෙන හින්දා අනිවාර්යයෙන්ම මේ කෝණය ඇල්ෆා නම් මේ කෝණය 90 ඍණ ඇල්ෆා නේද? මේ කෝණය පොඩි ත්‍රිකෝණය බලන්න. පොඩි ත්‍රිකෝණයයි ලොකු ත්‍රිකෝණයයි දෙකටම ඇල්ෆා පොදු නම් ඉතුරු වෙන්නේ මෙතන 90 ඍණ ඇල්ෆා කියන කෝණය නේද? දැන් චුට්ටක් බලන්න ත්‍රිකෝණ දෙක වෙන් වෙන් වශයෙන් හදලා. මේක ත්‍රිකෝණයක්. රයිට්? ලොකු ත්‍රිකෝණය මම මෙයා දින්නේ. ලොකු ත්‍රිකෝණය මෙතන E මෙතන D මෙතන C. මෙතන කෝණය ඇල්ෆා. මෙතන කෝණය 90 ඍණ ඇල්ෆා. රයිට්? මෙතන අංශක 90. අනිත් ත්‍රිකෝණ බලන්න. පොඩි ත්‍රිකෝණය. මෙහෙම තියෙන්නේ. රයිට්? මෙතන දෙකයි. අපි කෝණේ බලමු මෙතන ඇල්ෆා. මෙතන 90 ඍණ ඇල්ෆා. රයිට්? අපි දන්නවා පාදයේ දිග. පාදයේ දිග. මෙතන පාදයේ දිග. මෙතනට ඒ කියන්නේ BC ක C දක්වා දිග අපි මාක් කරමු. BC. රයිට්? මෙතන A. BC දිග 90 ඍණ ඇල්ෆායි ඇල්ෆා අතර දිග. R කියන්නේ 1.5 එකක් එක්කව කරාම 2.5. එහෙනම් මේ පාදේ 2.5. මාක් කරගන්න අවශ්‍යයි දත්ත 2.5. ඕනනම් මාක් කරගන්න. මේක 1.5. මේක 1.5. මේක 2යි. ඒකේ පාදේ අගයන් 3ව දාන්න. right DC පාදය. කො DC ලොකු එක්ක යනවා. DC පාදය 4යි. right හැබැයි EC පාදය කියන්නේ මෙතන මෙතනටම දුර. ඒව දන්නේ නැහැ. අපිට ඕනෙත් නැහැ ඒක. කියන්නේ අංශක 90 ඉදිරින් තියෙන පාදය ඕනෙත් නැහැ. කියන්නේ මේ පාදය ඕනෙත් නැහැ. අංශක 90 ඉදිරින් තියෙන්නේ. right අපිට හොයන්න තියෙන x කියන පාදය. හරි. දැන් මේ ත්‍රිකෝණ දෙක සමරූපී ත්‍රිකෝණ නෙමෙයිද කියලා බලන්න. මේ කෝණය 90 ඍණ ඇල්ෆා මෙතන 90 ඍණ ඇල්ෆා. මෙතන ඕනේ ඇල්ෆා මෙතන ඇල්ෆා. right මේක 4යි මේක x. මේක 2යි මේක 1.5. එහෙනම් අදාළ රූපාංකුල බෙදන්න. එහෙනම් EDC ත්‍රිකෝණේ හා ABC ත්‍රිකෝණය සමරූපී ත්‍රිකෝණ වේ. පාදතල අනුපාත සමානයි. සමරූපී ත්‍රිකෝණ පාදතල අනුපාත සමානයි. අපි ලියමු. අංශක 90 ඍණ ඇල්ෆා 90 ඍණ ඇල්ෆා සහ D අතර නැත්නම් අංශක 90 අතර 90 ඍණ ඇල්ෆා සහ අංශක 90 අතර තමයි x කියන පාදයේ තියෙන්නේ. x එයාට අනුරූප මෙයාගේ කවුද පාදය? 90 සහ 90 ඍණ ඇල්ෆා අතර 1.5 සමාන වෙනවා. මෙයාගේ DC ට අගේ 4යි. මෙයාගේ ඒ කියන්නේ 90 සහ ඇල්ෆා අතර 90 සහ ඇල්ෆා අතර තියෙන පාදය කීයද? 90 සහ ඇල්ෆා අතර තියෙන පාදය 2යි. එහෙනම් 2x සමානයි 1.5 4ක් කියන්නේ 6යි. x සමානයි 3යි. මියුසික් නේ. right? එකදා වෙන්නේ. අර ලස්සන උත්තරය ආවා. x වල අගය උත්තේ 3ක් කියලා ආවා. x වල අගය 3ක් කියලා. බලන්න සමරූපී ත්‍රිකෝණවල පාද අතර අනුපාත සමානයි. හොඳට බලන්න. නැවත බලන්න. හොඳ පැහැදිලිව බලන්න. උත්තරට උත්තර එනවා.
ABC ත්‍රිකෝණයට පයිතගොරස් දාලා ABC ත්‍රිකෝණයට පයිතගොරස් දාලා දාන ගන්න. ත්‍රිකෝණ දෙක හැමතිස්සෙම මෙන්න වශයෙන් ලියන්න. විශාල ත්‍රිකෝණය EDC ත්‍රිකෝණයයි ABC ත්‍රිකෝණයයි වෙන වෙනම හැමතිස්සෙම ලියන්න. එතකොට වෙනම ලියුවට පස්සේ පාද ටික හඳුනා ගන්න පුළුවන්. පාද හඳුනාගන්නේ හැමතිස්සෙම කෝණ දෙන්න අතර කෝණ දෙක අතර තියෙන පාදේ. අනුවරින් අල්ප සහ අංශක 90 අතර පාදේ x. යන්න අනිත් ත්‍රිකෝණය. අනුවරින් අල්ප සහ අංශක 90 තියෙන අතර පාදේ 1.5. ना x බෙදෙන 1.5. අනුරූප පාද බෙදන්න. right හරි නේද ලස්සන ගණන් ඕන පැහැදිලිව අදාගන්න right අපි තව එක ගානකට යමු මේක x මේක 4යි මේක 3යි right මේක 4යි මේක 5යි පරිමාණ රූප නෙමෙයි ඇඳලා තියෙන්නේ පරිමාණ රූප නෙමෙයි ඇඳලා තියෙන්නේ right ඔයාලෙන් අහනවා x දුර කීයද කියලා ඇඳගන්න අපිට ඉස්සෙල් ඔයාලෙන් අහනවා x කියන්නේ කීයද කියලා x කියන පාදේ කීයද කියලා right ටක් ගන්න ඇඳගන්න හිතාන්න බැරි ගන්නනේ පයිතගොරස් යෙදෙනවා ඔය විදියට විශේෂ ගැටලු යටතේ. එතකොට මේ හදන්නේ ඔළුව හැදෙන්නත් එක්ක පයිතගොරස් යොදන විදි. right පයිතගොරස් නිකම්ම පයිතගොරස් ඉබහට යවන්නේ නැහැ. right තා ක්‍රමවේද තා ගණන් ගොඩක් තියෙනවා. නිකම් පයිතගොරස් නිකම් මාන්නේ නැහැ. දැන් චූට්ටක් බලන්න. කල්පනාකාරී බලන්න මම රේඛාවක් අඳින්න යන්නේ. right මම පොඩි වැඩක් කරන්න යන්නේ. හරිද පුතේ මට මේ x කියන එක න හොයාගන්න පුළුවන් නේද මේ හතරත් එක්ක මෙන්න මේ කියන පාද හොයාගත්තොත් නිකන් තමයි නිර්මාණය මේ කරන්නේ right ඔන්න ඔය කියන පාද හොයාගත්තොත් ඔය කියන පාද අපිට හොයාගන්න පුළුවන් ඇත්තට මේ කියන පාද අපිට ඇත්තටම හොයාගන්න පුළුවන් ඒකට හේතුව මම ඔයාලට පෙන්නන්න right මේක හරියට අංශ 90ට යවනවා මේක ලස්සනයි right බලන්න නිකන් මේ පයිතගොරස් වල නේ නිකන් ගොම් ගණන් නෙමෙයි හරිද හොඳ ගණන් මම පොඩි වැඩක් කරන්න යන්නේ right ඔයා මටම කියන්න මම මෙන්න මේ කියන පද්ධතිය
3 4 5 කියන එක්කෙනාව චුට්ටක් වෙනම ලියන්න යන්නේ. අඳින්න යන්නේ. හොඳේ? අඳින්න යන්නේ කෙලින් කරලා. මෙන්න මෙහෙම කෙලින් කරලා. හොඳ බලන්න. ඒතර මේක 3 අංශ කනවනේ තියෙන්නේ. මේක 3 මේ පාදේ 4 මේ පාදේ 5 right උඩ බලන්න මම මේ ඇඳා මම ඇඳේ මෙන්න මේ 3 පාදයයි මෙන්න මේ 4 පාදයයි මේ 5 කියන පාදයයි right ඔන්න ඔය ඇඳේ ඒතර ඔයාලට පොඩ්ඩක් බලා ගන්න පුළුවන් නේද චුට්ටි වැඩක් මම කරන්න යන්නේ ඔයාලට දැන් තියෙන්නේ මෙන්න මේ පාදේනේ කෙලින්න අපි කෙලින්න දරමු right හරිද මම මෙන්න මේ පාදය මාක් කරගන්න මෙන්න මෙහෙම right ඔන්නෝගේ පාදය මාක් කරගන්නවා හරිද ඔය කියන පාදය මෙන්න මේ පාදය නේද y නේද y කියන හිතමු ඔය y කියන පාදය හොයාගත්තා නම් හරි ඔය y කියන පාදය හොයාගන්න පුළුවන් බැරි කමක් නැහැ ඔයාලට තියෙන්නේ මෙන්න මේ 3 කියන පාදය පල්ලෙහාට ගන්න ඒ කියන්නේ ඊළඟ රූපෙට මම යනවා මෙයාගේ ඊළඟ රූපෙට යනවා right right මම මේ 3 කියන පාදය පහළට ගත්තා නෑ දැන් මේ පාදය 3යි මේ පාදය 5යි මේ පාදය 4යි right කල්පනාකාරී වෙන්න මේ මෙතන ඉඳන් මෙතනට දුරමනේ තියෙන්නේ හැබැයි 3 කියන පාදය පහළට ගත්තා 4 කියන පාදය දැන් මෙහෙම තියෙන අංශ ගන්න ඕනේ මම කරන්නේ මේ 4 කියන පාදය පොඩ මෙහෙට ගන්නවා 4 කියන පාදයෙන් 3 ඉවර වෙන තැනට ගන්නවා 4 කියන පාදයෙන් 3 ඉවර වෙන තැනට ගත්තා right 4 කියන පාදේ 3 ඉවර වෙන පාදයට ගන්න. කියන්නේ කොහෙද? 4 කියන පාදේ මෙහෙට අරන් ආවා. දැන් තියෙන්නේ 4. මට කියන්නේ එතකොට මේ සමස්ත පාදයේ දිග මෙතන පාදයේ දිග 8යි නේද? අද බලන්න මේ කෙළවරේ ඉඳන් 3 ඉවර වෙන තැනට 3 දැන් උඩනේ තිබ්බේ මෙතනනේ තිබ්බේ ආරම්භේ right 3 ඉවර වෙන තැනට ඒ 3 ඉවර වෙන තැනට තිබ්බ දැන් මේ 3 ඉවර වෙන තැන තිබිච්ච තැන එක පහළට ගත්තා 3 පහළට ගත්තා මෙයා මෙතනින් තමයි ගියේ දුර නෝ දුරනේ අපි යන්නේ මම 4 කියන පාදේ මෙතනට අරන් ආවම ඒක දැන් තියෙන්නේ මේ 3 ගාවනේ 3 ඉවර වෙන තැන නේ ඒ 3 ඉවර වෙන තැන දිනකොට අද බලන්න මෙන්න මේ පාදයෙන් අපි කතා කරනවා y කියන පාදේ right එහෙනම් චුට්ටක් බලන්න y කියන එක කියන අපිට හොයන්න පුළුවන් පුතේ පයිතගොරස් දාලා මොකක්ද දාන්න y වර්ගය සමානයි 4 වර්ගය දාන්න 8 වර්ගය y වර්ගය සමානයි 16යි 8 වර්ගය 64යි එහෙනම් y වර්ගය සමානයි පුතේ 80යි එහෙනම් y සමානයි 80 වර්ගමූලය y සමානයි 80 වර්ගමූලය y සමානයි 80 වර්ගමූලය නම් අපි දැන් දන්නවා මෙතන මෙතනට 80යි වර්ගමූලය තියෙන්නේ y වලගේ. දැන් x අගය ගන්න නම් 4 වර්ගය පාවිච්චි කරලා පයිතගොරස් සායි දාන්න පුළුවන් දෙවනෝ පයිතගොරස් සායි දාන්න. එහෙනම් කොහමද? x වර්ගේ right ධන 4 වර්ගේ සමානයි y වර්ගේ. නේ? අපිට ඕනේ x. එහෙනම් x වර්ගේ සමානයි y වර්ගේ 80යි. 80න් අඩු කරන 4 වර්ගය right 4 වර්ගය 16 right එහෙනම් x වර්ගය 4 වර්ගය කියන්නේ මෙතන වර්ගය මෙතන දැන් x සමානයි කීයද පුතේ ආය අනිත් පැත්තට 64යි x සමානයි අපිට නෝ කියන්න පුතේ 8ක් කියලා x සමානයි 8ක් කියලා ලස්සන ගන්න x සමානයි 8ක් කියලා. එක දාපෙන්න. මේ තියෙන පද්ධතියේ මේක 3 පොඩ්ඩක් මෙන්න මේ කොටස නවලා හදාගත්තා. මේ කොටස පොඩ්ඩක් නවලා හදාගත්තා. ඒතර 3 4 5.
මෙයා පල්ලෙහාට ගත්තා. එතකොට හැදෙන්නේ ඔහොම. එතකොට මේ 4 මෙහෙට අරන් ගියාම ත්‍රිකෝණික ත්‍රිකෝණය y කියන පාදයට එක්ක 4 8. 8 හැදාරයි 16යි. නම් y වර්ගය කියන්නේ මෙන්න මේ කොටස වර්ග වෙනවා 80 කියලා y කියන තර 80 වර්ගය. ආයෙ බාර මෙයාට දාන්න. එතකොට මේ පාදේ 4යි. මේ පාදේ 4යි. මේ පාදේ x නම් y වර්ගය සමානයි 4 වර්ගය දාන x වර්ගය නම් ආයෙ 4 වර්ගය කියන්නේ 16යි. 80 16 කරු කරාම 64යි. එතකොට x කියන්නේ 64 වර්ගමූලය. 64 වර්ගමූල කියන්නේ 8යි. මම හිතනවා දැන් හොඳටම පැහැදිලි කියලා. මෙන්න මේ වගේ යෙදුම් පයිතගොරස් වල තියෙනවා. රයිට්? මේ වගේ යෙදුම් පයිතගොරස් වල තියෙනවා. පැහැදිලිද පුතේ? රයිට්. අවසාන නැහැ තව තියෙනවා ගණන් පයිතගොරස් වල හදන්න. රයිට්? මේක හරියට හදාගන්න. ඔයාලට තේරුම් ගියා මොන වගේ ගණිත ගැටලුවටද අපි මුහුණ දෙන්න හිතන්න ඕනේ කියලා. මම එදා පෙන්නුවා 2019 අවුරුද්දේ කොච්චර ලේසි ගණන්ද ආවේ කියලා. ඉතින් මේ වගේ ගණන් වලට ඔළුව හදාගන්න පුළුවන් නම් පුතේ මේ වගේ ගණන් හදන එක ලේසි. මහා දෙයක් ඇත්තේ නැහැ. ඉතාමත්ම සරල අවස්ථාවක් තමයි මේ තියෙන්නේ. ටග්ගා ලියා ගන්න. පොඩි නිර්මාණ තමයි අපිට ගොඩක් වෙලාවට කරන්න තියෙන්නේ. right ඊළඟ ඔන්ලයින් එකේදී අපි කතා කරන්නේ ටියුට් එක ගැන. ටියුට් එකේ තියෙන ගණිත ගැටලු ටික කතා කරලා අපි විශේෂ ගැටලු තව කිහිපයක් සාකච්ඡා කරමු. එහෙනම් පුතේ හැමෝටම තෙරුවන් සරණයි, බුදු සරණයි, දෙවියන්යි පරිස්සමට ඉන්න.